නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද 2020 අගෝස්තු මාසේ 28 සිකුරාදා එංගලන්තයේ තේම්ස් විහාරස්ථානයේ සිකුරාදා දිනේ පවත්වන සූත්‍ර දේශනා සම්බන්ධ වැඩසටහන ආරම්භ වෙන්නේ. ස්ක්‍රීන් එක පේනවද? නැහැ ස්වාමීන් වහන්සේ. දැන් තාම නැහැ ස්වාමීන් වහන්සේ. දැන් පේනවා. පේනව නේද? දැන් පේනවා හැබැයි ටෙක්ස්ට් එක පේන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. පේන්නේ ස්වාමීන් තාම. පේන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ආහා. ටෙක්ස්ට් එක පේන්න ඕනේ දැන් මෙතන. පේන්නේ තාම ස්වාමීන්. තාම නැද්ද? නෑ තාම පේන්නේ. දැන් දැන් පේනවා ස්වාමීන් වහන්සේ. පේනව නේද? එහෙමයි ස්වාමීන් හොඳයි, අපි අද තේරුවේ මේ මජ්ක්‍ධිම නිකායේ කේවට්ට සූත්‍රය කියන එක. කේවඩ සූත්‍රය කියලත් මේකට භාවිතා වෙනවා, වෙලා තියෙනවා. කේවට්ට සූත්‍රය කියලත් භාවිතා වෙනවා. මේ සූත්‍රයේ තෝරන්නට මම හේතුව අපි බෞද්ධයන් අතර ලොකු සැලකිල්ලක් උනන්දුවක් තියෙනවා මේ ප්‍රාතිහාර්ය පිළිබඳව. හුඟක් සමහර විට ධර්ම මාර්ගයේ යෙදෙන අය ඒ යම් යම් ප්‍රාතිහාර්ය ශක්තියින් Tamanටත් උපදවා ගන්නට හෝ අනික් අයගේ ප්‍රාතිහාර්ය ශක්තියින් පිළිබඳව හොයලා බලන්නට විමසන්නට යම් යම් ගිහි හෝ පැවිදි හෝ වේවා ඒ ධර්මදර අයගේ යම් යම් අධිගමයන් ප්‍රාතිහාර්යයන් මේවා පිළිබඳව යම් සැලකිල්ලක්
බොහෝ බෞද්ධ අය තුල තියෙනවා. එතකොට ඒ නිසා මේ පිළිබඳව මේ ප්‍රාතිහාර්යයන් එහෙම නැත්නම් සාමාන්‍ය මිනිසුන්ට කළ නොහැකි දේවල් අපි ඒවට කියනවා උතුරු මිනිස්දම් කියලා. උත්තර මානුෂීය ගුණධර්ම කියන වචනේත් භාවිතා වෙනවා. එතකොට එහෙම නැත්නම් ප්‍රාතිහාර්යයන් මිරකල්ස් ඉබඳු ශක්තියින් පෙන්වන්නට තමන්ට කරන්නට අනික් අයට පෙන්වන්නට තියෙන ඕනකමක් මොම ඈත කාලේ ඉඳන්ම තිබිලා තියෙනවා. බුදුහාඳුරන්ගේ කාලෙත් යම් යම් භික්ෂුන් වහන්සේලා ඒවා කිරීම පිළිබඳව තොරතුරු තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රාතිහාර්යයන් පෑම තහනම් කළා. උතුරු මිනිස්දම් ඇඟවීම පෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරපු දෙයක්. නමුත් එදා සිට අද දක්වාම මේ ප්‍රාතිහාර්යයන් පිළිබඳව ලොකු උනන්දුවක් තියෙනවා. ලංකාවේ වුණත් වෙනත් රටවල ආයේ වුණත් විවිධ කාලවලදී යම් යම් අය ප්‍රාතිහාර්ය පානවා. යම් යම් ස්ථානවල ප්‍රාතිහාර්යයන් තියෙනවා. ඔය විදිහේ යම් යම් අදහස් ප්‍රකාශන බොහොම කාලෙක ඉඳන්ම තිබුණා. දැන්ටත් තියෙනවා ඒ පිළිබඳ උනන්දුවක්. ඉතින් මේ නිසා මේ ප්‍රාතිහාර්ය කියන ඒවා බුද්ධ දේශනාවට කොයිතරම් අදාළද කොයිතරම් අනුගතද කෙබඳු අගයීමක්ද ප්‍රාතිහාර්ය සම්බන්ධයෙන් තියෙන්නේ කියන කරුණු පිළිබඳව අපි ටිකක් සාකච්ඡා කරන එක හොඳයි. එනිසා වෙනදා අපි ධර්මයේ ඔස්සේ මෙතනත් මෙහිදී ධර්මයේ බොහෝසෙන් සාකච්ඡා වෙනවා. නමුත් මේ ප්‍රාතිහාර්ය සම්බන්ධයෙන් තියෙන අදහස හඳුනා ගැනීම අපිට ප්‍රයෝජනවත් වෙනවා. මේ දහම ඔස්සේ කෙබඳු ගමනක්ද අපි යා යුත්තේ කියන කාරණය තේරුම් ගැනීමේදී. එහෙම නැත්නම් අපි වටිනා දේවල් තියෙද්දි නොවටිනා දේවල් හෝ නිසරු දේවල් තේරුමක් නැති දේවල් පිළිබඳව උනන්දුවක් දක්වලා අපේ කාලයත් අනවශ්‍ය විදියට වැය කරගන්න පුළුවන්. තේරුමක් නැති දේවල් ඔස්සේ අපේ සිත මෙහෙවීමක් බවට පත් වෙන්නත් පුළුවන්. ඒ නිසා සැබෑ දහම බුද්ධ දේශනාවත් සමග කටයුතු කරද්දී ඒ ප්‍රාතිහාර්ය වලට තියෙන තැන හා ප්‍රාතිහාර්ය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ අගැයීම කෙබඳු තත්වයකද තිබුණේ කියන කරුණු පිළිබඳව තමයි මේ කේවට්ට සූත්‍රය හෝ කේවඩ සූත්‍රය කියන මේ සූත්‍රයේදී ප්‍රකාශ වෙන්නේ. අපි මේ කරුණු පිළිබඳව සාකච්ඡා කරමු. අපි මේ ටෙක්ස්ට් එක ඉංග්‍රීසි භාෂාවෙනුත් කියවලා ඒ වගේම පාලි භාෂාවෙනුත් කියවලා සිංහලෙන් තවදුරටත් පැහැදිලි කර ගැනීම අවශ්‍ය වැඩි පැහැදිලි කර ගැනීම කරන විදිහටයි අපි සූත්‍රය පිළිබඳව හැදෑරීම කරන්නේ. I have heard that on one occasion the Blessed One was staying at Nalanda in Pavarika's mango grove. Then Kevatta, the householder, approached the Blessed One and on arrival, having bowed down, sat on one side. As he was sitting there, he said to the Blessed One, Lord, this Nalanda is powerful, both prosperous and populous, filled with people who have faith in the Blessed One. It would be good if the Blessed One were to direct a monk to display a miracle of psychic power from his superior human state, so that Nalanda would to an even greater extent have faith in the Blessed One. එතකොට මේක පාලියෙන් සඳහන් වෙනවා මේ විදිහට ඒවං මේ සුතං ඒකං සමයං භගවා නාලන්දායන් විහෙරති පාවාරිකම්බ වනේ අතකෝ කේවට්ටෝ ගහපති පුත්තෝ යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝකෝ කේවට්ටෝ ගහපති පුත්තෝ භගවන්තං ඒතදවෝච අයම් බන්තේ නාලන්දා
ඉද්දා චේව පිතාච බහුජන ආකින්න මනුස්සා භගවති අභිප්පසන්න සාදු බන්තේ භගවා ඒකම් බික්ඛුං සමාදිසතු යෝ උත්තරි මනුස්ස ධම්මා ඉද්ධිපාටිහාරීයං කරිස්සති ඒවායන් නාලන්දා වීරෝත්සෝ මත්තාය භගවති අප්පසීදිස්සති ඒවං උත්තේ භගවා කේවට්ටං ගහපති පුත්තං ඒතද වෝච අතෝ අහං කේවට්ට බික්ඛූණං ඒවං ධම්මං දේසේමි ඒතතුම් මේ භික්කවේ ගිහිනං ඕදාත වසනානං උත්තරි මනුස්ස ධම්මා ඉද්ධිපාටිහාරියං කරෝතාති එක මේ මයික් එකක් මියුට් කරලා නැහැ සද්දයක් ඇහෙනවා එක මයික් එකක් මියුට් වෙලා නැහැ හොඳයි දැන් හරි වගේ දැන් I have heard that on occasion the Blessed One was staying at Nalanda Pavarika's mango grove. මෙසේ මා විසින් අසන ලදී වරක් බුදුරජාණන් වහන්සේ නාලන්දාවේ නාලන්දා කියන ප්‍රදේශය නාලන්දාවේ පාවාරිකාස් මැංගෝ ග්‍රෝව් පාවාරික කියන සිටුවරයාගේ මර්චන්ට් කෙනෙක් එයා වෙළෙන්දෙක් ධනවතෙක් සිටුවරයා කියලා හඳුන්වන්නේ ඒ පාවාරික කියන සිටුවරයාගේ පෞද්ගලික අඹවනේ බුදුරජාණන් වහන්සේ වාසය කරනවා එහෙම වැඩ ඉන්නේ නැද්දී then Kevatta the householder approached Blessed One. Kevatta කියන ගෘහපති පුත්‍රයා Kevatta කියන තැනැත්තා බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ගරු කරලා වන්දනා කරලා එකත් පස්ව සිටිනවා. As he sitting there, he said the Blessed One. එහෙම එකත් පස්ව හිටපු Kevatta බුදුරජාණන් වහන්සේ අමතලා කියනවා Lord, this Nalanda is powerful, both prosperous and populous. ස්වාමීනි මේ නාලන්දාව බොහෝම ශක්තිමත් ප්‍රදේශයක්, හොඳ සරුසාර ප්‍රදේශයක්. ඒ වගේම බොහෝ දෙනාගේ ප්‍රසාදයට පත්වෙච්ච ස්ථානයක් තමයි ප්‍රදේශයක් තමයි මේ නාලන්දාව කියලා කියන්නේ. Filled with people who have faith and the Blessed One. ඒ වගේම බොහොම බුදු පියාණන් වහන්සේ කෙරෙහි ලොකු භක්තියකින් ගෞරවයකින් යුක්ත ජනතාවක් වාසය කරන ප්‍රදේශයක් තමයි නාලන්දාව කියලා කියන්නේ. It would be good if the Blessed One were to direct a monk to display a miracle of psychic power from his superior power, human state to that Nalanda would to an even greater extent have faith in the Blessed One. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට නියම කළොත් 이르දි ප්‍රාතිහාර්ය පාණ්ඩේ කියලා මේ නාලන්දාවේ ඉන්න වැසියන්ට දකින්න පුළුවන් වෙන විදිහට ඒක ඔබ වහන්සේගේ ශිෂ්‍යයන් කෙරෙහි අති ගෞරවය තවදුරටත් වඩා වර්ධනය වෙන්න හේතු වෙනු ඇතයි කියලා කේවට්ට ගෘහපති පුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. When this was said, the Blessed One said the Kevatta, the householder, Kevatta, I don't teach the monks in this way. Come monks, display a miracle of psychic power to the lay people clad in white. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කේවට්ට ගෘහපති පුත්‍රය මම කියන්න කැමති නැහැ කියන්න ලෑස්ති නැහැ මගේ ශ්‍රාවක භික්ෂූන්ට මේ 이르දි ප්‍රාතිහාර්ය පෙන්නන්ට මේ ගිහිවත් හඳින සුදු ඇඳුම් අඳින ගිහි ජනතාවට මේ විදිහේ ප්‍රාතිහාර්යයන් පාන්නට කියලා මම කියන්න කැමති නැහැ කියලා. The second time, third time, Kevatta the householder said the Blessed One, I won't argue with the Blessed One, but I tell you, Lord, this Nalanda is powerful, both prosperous and populous, filled with people who have faith in the Blessed One. It would be good if the Blessed One
were to direct a monk to display a miracle of the psychic power from this superior human state to that Nalanda, would to an even greater extent have faith in the Blessed One. එතකොට මෙහෙම බුදු පියාණන් වහන්සේ මම ප්‍රාතිහාර්ය පාණ්ඩයි කියලා මගේ භික්ෂූන්ට කියන්න කැමති නැහැ කියලා දේශනා කළාම කේවට්ට ගෘහපති පුත්‍රයා දෙවෙනි වතාවටත් තුන්වෙනි වතාවටත් ඉල්ලා සිටිනවා ස්වාමීනි අර කිව්ව කාරණේම කියලා මේ නාලන්දාවේ ඉන්න මිනිස්සු හරි මේ ශක්තිමත් හොඳ පිරිසක් ඉන්නේ ඒගොල්ලෝ හරි සෞභාග්‍යවත් ප්‍රදේශයක් ජනතාව හරි ප්‍රසාදයට පත්වෙච්ච පිරිසක් ඉන්නේ බුදු පියාණන් වහන්සේ කෙරෙහි ගෞරවයේ ශ්‍රද්ධාව බොහෝ සෙයින් තියෙනවා ඒ නිසා ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙකුට මේ ප්‍රාතිහාර්ය පාණ්ඩ කියලා කිව්වොත් ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් වෙයි මේ ප්‍රදේශේ නාලන්දාවේ ඉන්න අතිවිශාල ප්‍රමාණයක් මේ ජනතාව ඔබ වහන්සේ කෙරෙහි තියෙන ගෞරවය තවත් වැඩි වෙයි ඒක ඒ අයට ධර්මයේ පිහිටන්න ලොකු ප්‍රයෝජනයක් වෙයි ඔබ වහන්සේ විදිහට කළොත් කියලා දෙවෙනි තුන්වෙනි වතාවටත් ඉල්ලා හිටියා The third time, the Blessed One said, the Kevatta, the householder, Kevatta, I don't teach the monks in this way. Come, monks, display a miracle of psychic power to the lay people clad in white. එතකොට මේ දෙවෙනි තුන්වෙනි වතාවටත් කේවට්ට ගෘහපති පුත්‍රයා ඉල්ලා හිටියාම බුදුරජාණන් වහන්සේගෙන් මේ විදිහට වහන්සේගේ ශ්‍රාවකයෙකුට නියම කරන්න කියලා ඉර්ධි ප්‍රාතිහාර්ය පාන්ට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා කේවට්ට මම කැමති නැහැ මගේ ශ්‍රාවක භික්ෂුවකට මේ විදිහට ඉර්ධි ප්‍රාතිහාර්ය පාණ්ඩ කියලා කියන්න මම කැමති නැහැ ගිහි ජනතාවට දකින්න පුළුවන් වෙන්න මේ විදිහට ඉර්ධි ප්‍රාතිහාර්ය පාණ්ඩය කියලා කියන්න මම කැමති නැහැ කියලා බුදු පියාණන් වහන්සේ මේ තුන්වෙනි වතාවටත් දේශනා කළා එම දේශනා කරලා කේවට්ට there are these three miracles that I have declared having directly known and realized them for myself which three the miracle of psychic power the miracle of telepathy and the miracle of instruction එතකොට ඒක පාලියෙන් සූත්‍රයේ මේ විදිහට තියෙනවා ဒ ුතියම්පිකෝ කේවට්ටෝ ග්‍රහපතිපුත්තෝ භගවන්තං ඒතදෝච නාහම්බන්තේ භගවන්තං දංසෙමි අපිච ඒවං දංසෙමි කියන්නේ මේ බල කරන්නේ නැහැ කියන එක භගවන්තං දංසෙමි මම භාග්‍යතුන් වහන්සේට බල කරනවා කරදර කරනවා නෙමෙයි අපිච ඒවං වදාමි අයම්බන්තේ නාලන්දා ඉද්දාචේව පිතාච බහුජන ආකින්න මනුස්සා භගවදී අභිප්පසන්නා සාදු බන්තේ භගවා ඒකං බික්කුං සමාදිසතු යෝ උත්තරි මනුස්ස ධම්මා ඉද්ධිපාටිහාරියං කරිස්සති ඒවායන් නාලන්දා බියෝසෝ මත්තාය භගවති අභිප්පසී දිස්සති ති ဒ ුතියම්පිකෝ භගවා කේවට්ටං ගහපති පුත්තං ඒතදෝච නකෝ අහං කේවට්ට බික්කුණං ඒවං ධම්මං දේසේමි ඒත තුම්මේ බික්කවේ ගිහිනං ඕදාත වසනානං උත්තරි මනුස්ස ධම්මා ඉද්ධිපාටිහාරියා කරෝතාති තතියම්පිකෝ කේවට්ටෝ ගහපති පුත්තෝ භගවන්තං ඒතද වෝච නාහම් බන්තවේ භගවන්තං දංසෙමි අපිච ඒවං වදාමි අයම් බන්තේ නාලන්දා ඉද්දාචේව පිතාච බහුජන ආකින්න මනුස්සා භගවති අභිප්පසන්නා සාදු බන්තේ භගවා ඒකං බික්කුං සමාදිසතු යෝ උත්තරි මනුස්ස ධම්මා ඉද්ධිපාටිහාරියං කරිස්සති ඒවයින් නාලන්දා බියෝසෝ මත්තාය භගවති අභිප්පසී දිස්සති එතකොට මේ විදිහට ඒ කීප එකමයි අපි කියපු කාරණේමයි මේ විදිහට තුන්වෙනි වතාවටත් ඉල්ලා හිටියා බුදුපියාණන් වහන්සේගෙන් තුන්වෙනි වතාවටත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා මේ ඉල්ලීම කරන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවටත්
දේශනා කරලා ඊට පස්සේ දේශනා කරනවා කතමංච කේවට්ට ආදේශනා පාටිහාරියං ඉද කේවට්ට බික්ඛු පරසන්තානං පරපුග්ගලානං චිත්තම්පි ආදිසති විකිතම්පි ආදිසති විචාරිතම්පි ආදිසති ඒවම්පි තේ මනෝ ඉත්තම්පි තේ මනෝ ඉතිපි තේ චිත්තන්ති එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක මේ පාළි එකේ සඳහන් වෙලා නැහැ එතකොට බුදු පියාණන් දේශනා කරනවා මම දැනගත්ත මන් තේරුම් ගත්ත මට වැටහුණු ප්‍රාතිහාර්ය තුනක් තියෙනවා එකක් තමයි 이르දි ප්‍රාතිහාර්ය අනික තමයි ආදේශනා ප්‍රාතිහාර්ය අනිත් එක අනුශාසනා ප්‍රාතිහාර්ය. බුදු පියාණන් වහන්සේ මේ 이르දි ප්‍රාතිහාර්ය පාන්න මගේ වික්ෂුන්ට මම කියන්න කැමති නැහැ. නමුත් මම තේරුම් ගත්ත පැහැදිලි කරගත්ත ප්‍රාතිහාර්ය වර්ග තුනක් තියෙනවා. which three the miracle of psychic power. 이르දි ප්‍රාතිහාර්ය තියෙනවා the miracle of telepathy. ආදේශනා ප්‍රාතිහාර්ය තියෙනවා ඒ කියන්නේ සිත කියවීමේ හැකියාව සම්බන්ධ ප්‍රාතිහාර්ය and miracle of instruction අනුශාසනා ප්‍රාතිහාර්ය අනිකයට ධර්මය කියා දීමේ ප්‍රාතිහාර්ය කියන මේ ප්‍රාතිහාර්ය තුන තමයි මම දැනගෙන ඉන්න ප්‍රාතිහාර්ය තුන. බුදුරජාණන් වහන්සේ මේක දන්නේ නැති බව නෙමෙයි කියන්නේ දේශනා කළේ මම දන්නවා මේ තුනක්. නමුත් මම භික්ෂූන්ට එහෙම කියන්න කැමති නැහැ. භික්ෂූන්ට තහනම් කරලානේ තියෙන්නේ. ඒතර භික්ෂූන්ට එහෙම කියන්න මම කැමති නැහැ. මම එහෙම කරන්නේ නැහැ කියලා. නමුත් මම හඳුනාගෙන තියෙනවා මේ ප්‍රාතිහාර්ය වර්ග තුනක් ගැන මම හඳුනාගෙන තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ඒ ප්‍රාතිහාර්ය වර්ග තුන පිළිබඳව පැහැදිලි කරනවා. එතකොට තීනිකෝ ඉමානි කේවට්ට පාටිහාරියානි මයා සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවේදිතාති කතමානි තීනි ඉද්දි පාටිහාරියං ආදේශනා පාටිහාරියං අනුශාසනා පාටිහාරියං. එතකොට මේ ප්‍රාතිහාර්ය තුන තමයි මම හඳුනාගෙන තියෙන්නේ කියලා දේශනා කළා. ඊට පස්සේ ආයත් නැවත දේශනා කරනවා the miracle of psychic power. And what is the miracle of psychic power? There is the case where a monk wields and manifold psychic powers. Having been one, he becomes many. Having been many, he becomes one. He appears, he vanishes. He goes unimpeded through walls, ramparts, and mountains as if through space. He dives in and out of the earth as if it were water. He walks on water without sinking as it were dry land. Sitting cross-legged, he flies through the air like a winged bird. With his hand he touches the stalks, even the sun and moon. So mighty and powerful, he exercises influence with his body, even as far as the Brahma world. එතකොට ඒක පාලියෙන් කියනවා මේ විදිහට කතමංච කේවට්ට ඉද්ධිපාතිහාරියං ඉද කේවට්ට බික්ඛු අනේක විහිතං ඉද්ධිවිදං පච්චු නුබෝති ඒකෝපි උත්වා බහුදා හෝති බහුදාපි උත්වා ඒකෝ හෝති ආවිභාවං තිරෝභාවං තිරෝකුට්ටං තිරෝපාකාරං තිරෝපබ්බතං
අසජ්ජමානෝ ගච්ඡති සේයතාපි ආකාසේ පටවියාපු උමුජ්ජනි මුජ්ජං කරෝති සේයතාපි උදකේ උදකේපි අභිජ්ජමානේ ගච්ඡති සේයතාපි පටවියං ආකාසේපි පල්ලංකේන කමති සේයතාපි පක්ඛී සපුනෝ ඉමේපි චන්දිම සුරියේ ඒවම් මහිද්దికේ ඒවම් මහානුභාවේ පානිනා පරාමසති පරිමජ්ජති යාව බ්‍රහ්ම ලෝකායපි කායේන වසංවත්තේති වත්තේති බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද මේ and what is the miracle of psychic power මේ 이르දි ප්‍රාතිහාර්ය කියන්නේ මොකද්ද කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා there is the case where monk wields manifold psychic powers එතකොට යම් කිසි කෙනෙක් වික්ෂුවක් විවිධාකාරයේ 이르දි ප්‍රාතිහාර්යයන් ප්‍රදර්ශනය කරනවා පේන්න සලස්සනවා having been one he becomes many එතකොට එක්කෙනෙක්ව ඉඳලා පේන්න ඉන්නවා එක්කෙනෙක් එයා විශාල ප්‍රමාණයක් බවට විශාල සංඛ්‍යාවක් බවට එක්කෙනා විශාල සංඛ්‍යාවක් බවට පත් කරනවා පේන්න සලස්සනවා having been many he becomes one බොහෝ දෙනෙක්ව ඉඳලා එකපාරට එක්කෙනෙක් බවට පත් වෙනවා he appears එකපාරටම පේන්න පටන් ගන්නවා හිටපු ගාමම එතනින් අතුරුදහන් වෙනවා vanishes අපි කියන්නේ අතුරුදහන් වෙනවා කියලා අන්තර්ධාන වෙනවා he goes impeded through walls ramparts and mountains as if through space a භික්ෂුව බිත්ති හරහා පවුරු හරහා ඒ වගේම කඳු හරහා හරියට මේ නිදහස් ස්ථානයක යනවා වගේම අර බිත්ති ප්‍රාකාර කඳු හරහා කිසිම බාධාවක් නොවි අර අවකාශයේ යනවා වගේම යනවා dives in and out of the earth as if it is water හරියට ජලයේ කිමිදෙනවා උඩට මතු වෙනවා වගේ පොළොවෙත් හිටපු ගමම පොළොව අස්සට යනවා ආයි පොළොවෙන් මතු වෙනවා එහෙම පේන්න සලස්සනවා he walks on water without sinking as if it is dry land ඒ වගේම වතුරේ ඇවිදිනවා පොළොවේ ඇවිදිනවා වගේ වතුර මතත් ජලයේ මතත් ඇවිදිනවා sitting cross-legged he flies through the air like a winged bird එතකොට පලක් බැඳගෙන එර්මිනිය ගොතාගෙනම හරියට කුරුල්ලෙක් අහසේ යනවා වගේ අහසින් යනවා with his hand he touches the strokes even the sun and moon එතකොට හඳ සහ ඉර තමන්ගේ අතින් ස්පර්ශ කරන බව පේන්න සලස්සනවා so mighty and powerful ඒ වගේ මහා බල සම්පන්න ස්ථාන දුරස් ස්ථාන he exercises influence with his body even as far as the Brahma world ඒ වගේම තමන්ගේ ශරීරයෙන් බ්‍රහ්ම ලෝක ස්පර්ශ කරන්න බ්‍රහ්ම ලෝක වෙත යන්න හැකියාව ලැබෙනවා කියලා පේන්න සලස්සනවා. එතකොට මේ විදිහට මේ කියන දේවල් මේ 이르දි ප්‍රාතිහාර්ය වශයෙන් සලකන සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි මේ නොඑක් තැන්වලදී එකපාරට ඉන්නවා එකපාරට නැති වෙනවා එක්කෙනා ගොඩක් පිරිස වෙනවා ගොඩක් පිරිස එක්කෙනා වෙනවා පවුරු මේ ප්‍රාකාර ඇතුළෙන් යනවා කිසි බාධාවක් නැතුව ජලයේ වගේ ජලයේ කිමිදෙනවා වගේ මහ පොළොවේ කිමිදෙනවා උඩට එනවා ජලයේ මත ඇවිදිනවා බිම ඉන්නවා වගේ ඔය වගේ දේවල් මේ සයිකික් පවර් වලින් කරන්න පුළුවන් කරනවා එහෙම කරලා පෙන්නනවා then someone who has faith and conviction in him sees him wielding manifold psychic powers, exercising influence with his body even as far as the Brahma worlds. He reports this to someone who has no faith and no conviction, telling him, "Isn't it awesome? Isn't it astounding? How great the power, how great the powers of this contemplative." එතන වචනේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා contemplative නස් කියලා එන්න ඕන හිතන්නේ. Just now I saw him wielding manifold psychic powers, exercising influence with his body even as far as the Brahma worlds. එතකොට මෙහෙම සිද්ධ වෙද්දී
පාලි මෙහෙම කියනවා තමේනං අඤ්‍යතරෝ සද්දෝ පස්සන්තෝ පස්සති තම් බික්කුන් අනේක විහිතං ඉද්දි විතං පච්චනු වොන්තං ඒකෝපි හුත්වා බහුදා හොන්තං බහුදාපි හුත්වා ඒකෝ හොන්තං ආවි භාවං තිරෝ භාවං තිරෝ කුට්ටං තිරෝපකාරං තිරා පබ්බතං අසජ්ජමානං ගච්ඡන්තං සය්‍යතාපි ආකාසේ පටවියාපි උම්මු නිජ්ජනි මුජ්ජං කරන්තං සය්‍යතාපි උදකේපි අභිජ්ජමානේ ගච්ඡන්තං සය්‍යතාපි පටවියං ආකාසේපි පල්ලංකේන කමන්තං සය්‍යතාපි පක්ඛී සපුනෝ ඉමේපි චන්දිම සූර්යේ එවං මහිද්దికේ එවං මහානුභාවේ පානිනා පරාමසන්තං පරිමජ්ජන්තං යාව බ්‍රහ්ම ලෝකෝපි කායේන වසං වත්තෙන්තං. එතකොට මේ විදිහට මේ ටිකත් අපි කියමු. තමේනංසෝ සද්දෝ පස්සන්තෝ අඤ්‍යතරස්ස අසද්දස්ස අපසන්තස්ස ආරෝචේති අච්චරියං වතකෝ අභූතං වත බොහෝ සමනස්ස මහිද්దికතා මහානුභාවතා අමාහම් බික්කුන් අද්දසං අනේක විහිතං ඉද්දි විදම් පච්චනුබන්තං ඒකෝපි හුත්වා බහුදා හොන්ති බහුදාපි හුත්වා ඒකෝ හොන්තම්පි යාව බ්‍රහ්ම ලෝකාපි කායේන වසං වත්තෙන්තන්ති. එතකොට යම් කිසි කෙනෙක් මේ ශ්‍රද්ධාවන්ත මේ භික්ෂුන් වහන්සේලාගේ ප්‍රාතිහාර ශක්තියින් පිළිබඳව විශ්වාසය තබන කෙනෙක් මේක දැකලා යම් කිසි කෙනෙක් එහෙම continuous influence with his body even the pious Brahma world he reports his to someone who has no faith and no conviction telling him then මේ භික්ෂුන් වහන්සේලා දක්වන මේ ප්‍රාතිහාර්ය මේ වගේ දේවල් දැකලා විශ්වාස තියෙන ශ්‍රද්ධාව තියෙන කෙනෙක් ඒව දැකලා ඒ විශ්වාසය ශ්‍රද්ධාව නැති කෙනෙක් ගාවට ගිහිල්ලා කියනවා මේ භික්ෂුන් වහන්සේලාගේ මේ ප්‍රාතිහාර පෑම පුදුම සහගතයි ඒක ආශ්චර්යමත් මේ විදිහේ විශාල බලයක් උන්වහන්සේලාට තියෙන්නේ ලොකු ශක්තියක් තියෙන්නේ කියලා ඒ අයගේ ධ්‍යාන ශක්තියින් ප්‍රාතිහාර පෑමේ ශක්තිය පිළිබඳව තවත් කෙනෙකුට කියනවා. මම මේ විදිහේ ඉදි ප්‍රාතිහාරය පානවා දැක්කා. එතකොට ඒ විදිහේ බ්‍රහ්ම ලෝක වලට පවා යා හැකි හිරු සඳු අත ගෑ හැකි මේ විදිහේ බල සම්පන්න ප්‍රාතිහාර්යයන් මේ භික්ෂුන් වහන්සේලා දක්වනවා කියලා යම් කිසි කෙනෙක් තවත් අර ශ්‍රද්ධාව නැති කෙනෙකුට කියනවා. Then a person without faith, without conviction would say to the person with faith and with conviction, sir, there is a charm called the Gandhari, charm by which the monk wielded manifold psychic powers, exercising influence with his body, even as far as the Brahma world. What do you think, Kevatta? Isn't that what the man without faith, without conviction would say to the man with faith and with conviction? එතකොට මෙහෙම කිව්වහම තමේසංසෝ අසද්දෝ අපසන්නෝ තං සද්දම් පසන්නං ඒවං වදෙයි අත්තිකෝ බොහෝ ගන්ධාරී නාම විජ්ජා තායන්සෝ බික්ඛු අනේක විහිතං ඉද්දිවිතං පච්චන බෝති ඒකෝපි උත්වා බහුදා හෝති බහුදාපි උත්වා ඒකෝ හෝති ඒ යාව බ්‍රහ්ම ලෝකාපි කායේන වසං වත්තෙන්ති. එතකොට තංකින් මඤ්ඤේසි කේවට අපිනකෝ අසද්දෝ අපසන්නෝ තං සද්දම් පසන්නං ඒවං වදෙය්‍යාති වදෙය්‍ය බන්තේති ඉමේකෝ අහං කේවට ඉද්ධිපාටිහාරී ආදීනවං පස්සම්බානෝ ඉද්ධිපාටිහාරී අට්ඨියාමි හරාමි ජුච්ච. දැන් යම් කිසි කෙනෙක් මේ විදිහට කිව්වහම මේ වික්ෂුන් වහන්සේලා මේ විදිහේ ප්‍රාතිහාර්යයන් පානවා ඒක හරි
බල සම්පන්න ආශ්චර්යමත් අద్భుත සිද්ධියක් කියලා අර සදහැවත් කෙනෙක් අර සදහැවත් බව නැති කෙනෙකුට කිව්වහම එයා කියනවා අර සදහැවත් තැනැත්තාට අර ශ්‍රද්ධාව නැති එක්කෙනා දැන් කියනවා මේ ඉන්දියාවේ ඉන්නවා ගන්ධාරී කියලා මේ එක්තරා විද්‍යාකාරයෝ පිරිසක්. ඒ ගන්ධාරී කියන විද්‍යාකරුවන් පිරිසක් ඉන්නවා. ඒගොල්ලොත් මේ විදිහට ඉරිදි ප්‍රාතිහාර්ය පානවා. ඔය කියපු දේවල් ඔක්කොම ටික ඒගොල්ලොත් කරනවා. ඒගොල්ලොත් අර විදිහටම බ්‍රහ්ම ලෝකයට යාම වගේ අර කිව්ව ඔක්කොම වර්ගයේ විදිහේ ඉරිදි ප්‍රාතිහාර්යයන් පානවා. එතකොට බුදු පියාණන් වහන්සේ අහනවා what do you think කේවට්ට ඔබ මොකද කියන්නේ? isn't that what the men without faith without conviction would say to the man with faith and with conviction? අර ශ්‍රද්ධාව පැහැදීම නැති කෙනා කිව්වොත් එහෙම මේ විදිහට මේ ගන්ධාරී කියන විද්‍යාකාරයෝ ටිකත් මේ කියපු දේවල් ටිකම ඒ විදිහටම කරනවා ඒ විදිහටම පේන්න සලස්වනවා කියලා කිව්වොත් අර සදහැවත් තැනැත්තාට ඔබ මොකද කියන්නේ? yes lord, that just what he would say. එතකොට ඔව් එහෙම වෙන්න පුළුවන් එහෙම කියන්න පුළුවන් කියලා කේවට්ට උත්තර දෙනවා. seeing this drawback to the miracle of psychic power, Kevata, I feel ashamed, repelled and disgusted with the miracle of psychic power. මේ කියන ප්‍රශ්නේ නිසා කේවට්ට මම ලැජ්ජා වෙනවා, මම පසුබහිනවා, මම අකමැති වෙනවා, මට ප්‍රිය නැහැ මේ විදිහේ රිදි ප්‍රාතිහාර්ය පෑම සඳහා භික්ෂුන් වහන්සේලා යොමු කරන්න, භික්ෂුන්ට නියම කරන්න, භික්ෂුන් වහන්සේලාට ඒ සඳහා මඟ පෙන්වීමට මම කැමති වෙන්නේ නැහැ කියලා බුදු පියාණන් වහන්සේ කේවට්ට ගෘහපති පුත්‍රයාට පැහැදිලි කරලා දෙනවා, දේශනා කරනවා. The miracle of telepathy. මම හිතන්නේ මොකද අහන්න කියන්නේ එහෙම දෙයක් නෑ නේද? ගැටලුවක් නෑ මේ තියෙන වார்த்தාවනේ අපි දන්නේ ওই විදිහටම තමයි. ඒ නිසා 아무තු දෙයක් නෑ මම හිතන්නේ අහන්න කියන්නේ. මම තිබුණොත් අහන්න දෙයක් ආවොත් එහෙම මට කතා කරලා අහන්න කියන්න දෙයක් තියෙනවා නම් එහෙම. The miracle of telepathy. And what is the miracle of telepathy? There is the case where a monk reads the mind, the mental events, the thoughts, the ponderings of other beings, other individuals, saying, such is your thinking. Here is where your thinking is. Thus is your mind. එතකොට මේ විදිහට කතමංච කේවට ආදේශනා පාටිහාරියන් ඉද කේවට බික්ඛු පරසන්තානම් පරපුග්ගලානම් චිත්තම්පි ආදිසති චේතසිකම්පි ආදිසති විතක්කිතම්පි ආදිසති විචාරිතම්පි ආදිසති ඒවම් පිතේ මනෝ ඉත්තම් පිතේ මනෝ ඉතිපිතේ චිත්තන්ති. එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ටෙලිපති. මේ ආදේශනා ප්‍රාතිහාර්ය කියන්නේ මොකක්ද? අපි සාමාන්‍යයෙන් කියන්නේ ටෙලිපති කියලා අනුන්ගේ සිත් කියවීමේ හැකියාව. There is the case where a monk read the minds, the mental events and thoughts, the pondering of one's being, other individuals. එතකොට යම් කිසි කෙනෙක් තවත් කෙනෙකුගේ සිත කියවලා ඔබේ සිතට එන අදහස් මේවයි, ඔබේ සිතේ තියෙන මේ වෙනකොට තියෙන තත්ත්වය මේකයි, ඔබේ තියෙන රැදියාවන් අකමැත්තාවයන් මේ විදිහටයි කියලා අනික් පුද්ගලයන්ගේ තියෙන ඒ ස්වභාවයන් such is your thinking මේ තමයි ඔබේ සිතුවිල්ල. There is where your thinking is, thus is your mind. ඔබේ සිතේ ස්වභාවය මේකයි, ඔබේ සිත ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි, ඔබේ සිතට එන සිතුවිලි අදහස් මෙන්න මේ විදිහයි කියලා තව කෙනෙක් භික්ෂුවක් කියනවා වෙන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන්. Then someone who has faith and conviction in him
sees him reading the minds, the other beings. He reports this to someone who has no faith and no conviction, telling him, "Isn't it awesome? Isn't it astounding? How great the power, how great the powers of this contemplative. Just now I saw him reading the minds of other beings." එතකොට මේ විදිහට නැවතත් අර විදිහට සද්ධාව තියෙන කෙනෙක්, පැහැදීම තියෙන කෙනෙක් අර භික්ෂුන් වහන්සේලාගේ ඉදි ප්‍රාතිහාර්ය පෑමේ අනුත් අයගේ සිත් කියවීමේ හැකියාව දැකලා ඒ පිළිබඳව ලොකු ගෞරවයකින් පැහැදීමකින් යුක්තව මේ අනික් අයගේ සිත් කියවීම හරිම ආශ්චර්යමත් පුදුමාකාරයි. මේ විදිහට විශාල බලයක් ලොකු ශක්තියක් තියෙනවා මේ භික්ෂුන් වහන්සේලාගේ චිත්ත ශක්තිය ඉදි ප්‍රාතිහාර්ය පෑමේ අන් අයගේ සිත් කියවීමේ හැකියාවේ ලොකු ශක්තියක් තියෙනවා කියලා තවත් කෙනෙකුට කියන්න පුළුවන්. Then the person without faith, without conviction would say to the person with faith and with conviction, "Sir, there is a charm called the Manika, charm by which the monk read the minds of other beings. What do you think, Kevatta? Isn't that what the man without faith, without conviction, would say to the man with faith and with conviction?" තමේනං අඤ්ඤතරෝ සද්දෝ පසන්නෝ පස්සදිතං බික්කුං පරසන්තානං පරපුග්ගලානං චිත්තම්පි ආදිසන්තං චේතසිකම්පි ආදිසන්තං විතක්කිතම්පි ආදිසන්තං විචාරිතම්පි ආදිසන්තං ඒවම්පිතේ මනෝ ඉත්තම්පිතේ මනෝ ඉතිපිතේ චිත්තන්ති තමේනං සෝ සද්දෝ පසන්නෝ අඤ්ඤතරස්ස සද්දස්ස අපසන්තස්ස ආරෝචේති අච්චරියං වතුබ්බෝ අභූතං වතුබ්බෝ සමනස්ස මහිද්దికතා මහානුභාවතා මාහම් බික්කුං අද්දසම් පරසන්තාන අරපුග්ගානං චිත්තම්පි ආදිසන්තං චේතසිකම්පි ආදිසන්තං විතක්කිතම්පි ආදිසන්තං විචාරිතම්පි ආදිසන්තං ඒවම් පිතේ මනෝ ඉත්තම්පිතේ මනෝ ඉතිපිතේ චිත්තන්ති තමේනංසෝ අසද්දෝ අපසන්නෝ තං සද්දං පසන්නං ඒවං වදේය අතිකෝ බොහෝ මණිකානාම විද්‍යා තායන්සෝ බික්ඛු පරසන්තාන පරපුග්ගලානං චිත්තම්පි ආදිසති චේතසිකම්පි ආදිසති විතක්කිතම්පි ආදිසති විචාරිතම්පි ආදිසති ඒවම් පිතේ මනෝ ඉත්තම් පිතේ මනෝ ඉතිපිතේ චිත්තං. එතන තියෙන පරසන්තානම් පරපුග්ගලානං චිත්තම්පි ආදිසති කියලා සිතුවිල්ල කියනවා, චේතසිකම්පි චිත්ත චෛතසිකයේ පිළිබඳව කියනවා, විතක්කිතම්පි ආදිසති ඒගොල්ලන්ගේ සිතට එන සිතුවිලි අදහස කියන්න පුළුවන්, විචාරිතම්පි ඒ සිතුවිල්ල මෙහි තවදුරටත් මෙහෙවීම පිළිබඳව කියන්න පුළුවන් කියලා මේ විදිහට මේ කියන්න පුළුවන් තත්ත්වයන්. තංකින් මඤ්ඤසිකේවට අපිනකෝ සද්දෝ අපසන්නෝ තං සද්දම් පසන්නං ඒවං වදෙය්‍යාති වදෙය්‍ය බන්තේති ඉමංකෝ අහංකේවට ආදේශනා පාටිහාරිය ආදීනවා සම්පස්සමානෝ ආදේශනා පාටිහාරියන අට්ඨියාමි හරාමි jigucchāmi. එතකොට ඊළඟට කියනවා yes lord that just what he would say. දැන් එහෙම කියන්න පුළුවන් තමයි කියලා කේවට මේ ගෘහපති පුත්‍රයා බුදු පියාණන් වහන්සේට උත්තර දෙනවා. එහෙම කියන්න පුළුවන් තමයි මේ මණිකා කියන විද්‍යාකාරයින්ටත් මේ විදිහට අනික් අයගේ සිත් කියවන්න පුළුවන්. එතකොට එහෙම කියවන්න පුළුවන්කම අර සදහැවත් පැහැදීමක් ඇති කෙනාට තවත් කෙනෙක් පැහැදීමක් විශ්වාසයක් නැති කෙනෙක් කිව්වොත් එහෙම ඔය වැඩේ නම් මණිකා කියන විද්‍යාකාරයින්ටත් පුළුවන් ඔය වැඩේ කරන්න කියලා කිව්වොත් එහෙම කියයි නේද කියලා වහම ඔය එහෙම කියන්නම් පුළුවන් තමයි ස්වාමීනි කියලා කේවට ගෘහපති පුත්‍රයා උත්තර දෙනවා. Seeing this drawback to the miracle of telepathy, Kevat, I feel horrified, humiliated and disgusted with the miracle of telepathy. මෙන්න මේ දෝෂය, මෙන්න මේ ගැටලුව නිසා කේවට මම කැමති නෑ, මම බොහොම අකමැති, මට කොහෙත්ම එකඟතාවයක් නැහැ මේක, මම ලැජ්ජාවටපත් වෙනවා, මම අකමැති, මගේ කිසිම කැමැත්තක් නැහැ
මේ විදිහට මේ 이르දි ප්‍රාතිහාරය එහෙම නැත්නම් සිත කියවීම පිළිබඳ ප්‍රාතිහාරයන් පාණ්ඩ කියලා මගේ භික්ෂුන් වහන්සේලාට කියන්න මට ලැජ්ජයි. මට අකමැතියි. මං පිළිකුල් කරනවා මේ වැඩේ. මට එහෙම කියන්න බෑ කියලා බුදු පියාණන් වහන්සේ කේවට්ට ගෘහපති පුත්‍රයාට දේශනා කරනවා කියනවා. The miracle of instruction. And what is the miracle of instruction? දැන් ඉස්සෙල්ලා ක්‍රම දෙකක්ම බුදු පියාණන් වහන්සේ දේශනා කළා. අර ඉදි ප්‍රාතිහාර්ය පෑම අර පොළොවට යටට යනවා, මතු වෙනවා, වතුර උඩ ඇවිදිනවා, අහසට නැගලා අහසේ යනවා පලක් බැඳගෙන, පවුරු මේ කඳු අස්සෙන් යනවා. ඔය වගේ දේවල් බුදු පියාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. ඒවා අර ගන්ධාරී කියන කට්ටියටත් විද්‍යාකාරයින්ටත් එහෙම ඒවා කරලා පෙන්වන්න පුළුවන්. ඒ ගොඩට වැටෙනවා නේද මගේ ශ්‍රාවක භික්ෂූන් වහන්සේලාත් එහෙම කළොත් එහෙම. ඒතර අනික් අයගේ සිත් කියවීමේ හැකියාව ඉන්දියාවේ හිටපු මණිකා කියන විද්‍යාකාරයෝ පිරිසක් ඉන්නවා. ඒ අයටත් පුළුවන් අනික් අයගේ සිතේ ඇතිවෙච්ච දේවල් මොනවද කියලා කියන්න. ඒ අය හිතන පතන විදිහ පිළිබඳව කියන්න සිත් කියවීමේ හැකියාව මේ මණිකා කට්ටියටත් තියෙනවා. එතකොට ඒ නිසා ඒ අයගේ තත්ත්වයට වැටෙනවා මගේ භික්ෂුන් වහන්සේලාත් ඒ විදිහට අනික් අයගේ සිත් කියවන්න ගියොත් එහෙම අර මණිකා විද්‍යාකාරයින්ගේ තත්ත්වයට විද්‍යාකාරයෝ පිරිසකගේ ගානට මගේ භික්ෂුන් වහන්සේලාත් වැටෙනවා කියලා මේ ප්‍රාතිහාර්ය දෙකම බුදු පියාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ජුගුප්සා ජනක ලෙස අකමැති ලෙස හෙලා දැකලා බුදු පියාණන් වහන්සේ ඒවා පිළිබඳව ගර්හා කරනවා. මේවා මේ කියන වර්ගයේ අයටත් ගන්ධාරී අයටත් මණිකා කියන අයටත් විද්‍යාකාරයින්ටත් පෙන්වන්න පුළුවන්. ඒ වගේ විද්‍යාකාරයින්ගේ වැඩ දෙකක් තමයි මේ දෙක කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා කේවට්ට ගෘහපති පුත්‍රයාට. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා the miracle of instruction. අනුශාසනා ප්‍රාතිහාර්ය කියන එක. ඉස්සෙල්ලා කිව්වේ 이르දි ප්‍රාතිහාර්යයි ආදේශනා ප්‍රාතිහාර්යයි කියන දෙක තමයි ඉස්සෙල්ලා කිව්වේ. 이르දි ප්‍රාතිහාර්ය කිව්වේ අර විදිහට අර විවිධ වැඩ කිරීම. ආදේශනා ප්‍රාතිහාර්ය කියන්නේ අර විදිහට සිත කියවන්න පුළුවන් කමින් අනික් අයට තමන්ට යමක් ප්‍රාතිහාර්යයක් පාන්න පුළුවන් කියලා පෙන්වන එකට තමයි ආදේශනා ප්‍රාතිහාර්ය කියලා සඳහන් කළේ. දැන් ඊළඟට දේශනා කරන්නේ පැහැදිලි කරන්නේ අනුශාසනා ප්‍රාතිහාර්ය. And what is the miracle of instruction? There is the case where a monk gives instruction to this way. Instruction in this way. Direct your thought in this way. Don't direct it in that. Attend to things in this way. Don't attend to them in that. Let go of this. Enter and remain in that. This Kevata is called the miracle of instruction. ඊළඟට කතමංච කේවට්ට අනුශාසනා පාටිහාරියන් ඉද කේවට්ට බික්ඛු ඒව මනුසාසති එවං විතක්ඛේත මා එවං විතක්ඛිත එවං මානසිකරෝත මා එවං මනසකත් ඉදං පජහත ඉදං උපසම්පජ්ජ විහෙරතාති ඉදං උච්චති කේවට්ට අනුශාසනී පාටිහාරිය. එතකොට බුදුහාමුදුරු දේශනා කරනවා what is the miracle of instruction? අනුශාසනා ප්‍රාතිහාර්ය කියන්නේ මොකද්ද? යම් භික්ෂුවක් අනික් අයට උපදෙස් දෙනවා නම් මඟ පෙන්වනවා නම් මේ විදිහට ඔබේ සිත මේ විදිහට direct your thought in this. ඔබේ සිත මෙන්න මේ විදිහට යොමු කරන්න. මේ විදිහට මේ පැත්තට මේ විදිහට යොමු කරන්න එපා. ඒ වගේම ඔබේ අවධානය යොමු කරන්න මෙන්න මේ විදිහට අවධානය යොමු කරන්න එපා. ඒ වගේම මේ විදිහට කටයුතු කරන්න
මේ බඳු අදහස් වලට සිතුවිලි වලට පිවිස්සලා කටයුතු කරන්න කියලා මෙන්න මේ විදිහට භික්ෂුන් වහන්සේලා අනික් අයට කියා දෙනවා දේශනා කරනවා කේවට මම මේක තමයි මේ ප්‍රාතිහාර්ය කියලා කියන්නේ මගේ මම අනුමත කරන ප්‍රාතිහාර්ය තමයි මෙන්න මේ විදිහට ඔබේ සිතුවිලි මෙලේ විදිහට යොමු කරන්න මේ විදිහට යොමු කරන්න එපා මෙහෙම හිතන්න මෙහෙම කල්පනා කරන්න මේ විදිහට කල්පනා කරන්න එපා මේ විදිහේ සිතුවිලි වලට ඇවිල්ලා පිවිසලා ඒවැය රැඳෙන්න කියලා මෙන්න මේ විදිහට කීම තමයි මම ප්‍රාතිහාර්ය කියලා කියන්නේ මගේ අනුශාසනා ප්‍රාතිහාර්ය කියන්නේ ඔන්න ඕකයි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා Then there is the case where a Tathagata appears in the world, worthy and rightly self-awakened. He teaches the Dhamma, admirable in its beginning, admirable in its middle, admirable in its end. He proclaims the holy life both in its particulars and in its essence entirely perfect, surpassing pure. पुनश्च परं केवट इद तथागते लोके उपपद्यति अरहं सम्मा सम्बुद्धो अनुच्छेदेषु एवं वित्तारे तब्बं एवं को केवट भिक्खु शील संपन्नो होति पटमज्ञानं उपसंपदि इदंपि उच्यति केवट अनुशासना पारिहार्यं द्वितीयज्ञानं මේ විදිහට කෙටි කරලා දක්වලා තියෙන්නේ ඒකේ then there is a case where a tathagata appears in the world බුදු පියාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා ඒ ශ්‍රේෂ්ඨ වූ නිවැරදිව සම්මා සම්බුද්ධත්වයට පත් වූ තැනැත්තා he teaches Dhamma admirable in the beginning බුදු පියාණන් වහන්සේගේ ධර්මය ආදි කල්යාණයි ඒ කියන්නේ ආරම්භය පටන් ගැනීම ඊ타ත්ම මනවින් නිවැරදිව දේශනා වෙලා තියෙනවා admirable in its middle ඒක මධ්‍යේ කල්යාණයි මැද ස්ථානයේ මැදදිත් ඒක නිවැරදිව නිරවුල්ව දේශනා වෙලා තියෙනවා admirable in its end ඒකේ අවසානයේ ඊටාම මනවින් දේශනා වෙලා තියෙනවා අපි මේක භාවිතා කරන්නේ ආදි කල්යාණම් මධ්‍යේකාස කල්යාණම් පරියෝසాన කල්යාණම් කියලා ওই විදිහට he proclaimed the holy life both in its particulars and in its essence entirely perfect surpassingly pure එතකොට බුදු පියාණන් වහන්සේ මේ ධර්මය ඊ타ත්ම නිශ්චිතව නිවැරදිව ඒ වගේම සාරවත්ව සාරගර්භ විදියට ඒ වගේම සාත්තං සබ්බංජනං කේවල පරිපූර්ණං කියලා විදියට විස්තර වෙන්නේ ඊ타ම සම්පූර්ණ විදියට පර්ෆෙක්ට් විදියට ඒ වගේම ඊ타ම පිරිසුදු විදියට මනවින් බුදු පියාණන් වහන්සේගේ ධර්ම දේශනා කරලා තියෙනවා මුල මැද අග කියන තුන් ස්ථානයේ යහපත් වූ නිවැරදි වූ අර්ථ සම්පන්න වූ ඒ වගේම ඊටාම සාරවත් වූ ධහම මනවින් දේශනා කරලා තියෙනවා ඊට අති පිරිසුදු වූ ධහමක් විදිහට දේශනා කරලා තියෙනවා a householder or householder's son hearing the Dhamma gains conviction in the Tathagata and reflects household life is confining a dusty path the life gone forth is like an open air it is not easy living at home to practice the holy life totally perfect totally pure like a polished shell what if I were to shave off my hair and beard put on the oak robes and go forth from the household life into homelessness ඊට පස්සේ බුදුහාම දේශනා කරනවා
යම් කිසි ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් බුදු පියාණන් වහන්සේගේ දහම ශ්‍රවණය කරලා ඒ කෙරෙහි පැහැදීම ඇති වෙලා එයා කල්පනා කරනවා මේ ගෘහ ජීවිතය කියන එක සිරගයක්, හිරවෙච්ච ජීවිතයක්. ඒ වගේම බොහොම ගැටලු සහගත මාවතක් මේක තියෙන්නේ. සම්බාධෝයන් ගරාවාසෝ කියලා කියන්නේ බොහොම ගැටලු, ව්‍යාකූලතා, කරදර බහුල ජීවිතයක් මෙතන තියෙන්නේ. The life gone forth is like open air. මේ ගෘහ වන්දනයන්ගෙන් ඉවත් වුණාම හරියට අභ්‍යවකාශයේ වාගේ බොහොම නිදහස් ස්ථානයක් බවට පත් වෙනවා. ඒක ඊ타මත්ම පහසුයි මේ වටිනා ජීවිත, ශ්‍රේෂ්ඨ ජීවිතයක්, විමුක්තිය කරා යන ජීවිතයක් අභ්‍යාස කරන්න. ඒ නිදහස් ජීවිතය හරිම ප්‍රයෝජනයි. ඒක හරිම පවිත්‍රයි, පිරිසිදුයි. ඒක හරියට උපදමපු පිරිසිදු කරපු ෂෙල් එකක් වාගේ, කටුවක් වාගේ, සුදු පාට පැහැපත් එකක් වාගේ. What if I were to shave off my hair and beard? මම මගේ හිස රැවුල් කපලා ඒ වගේම සිවුරු, ඕක් රෝබ්ස් කියලා කියන්නේ මේ ගුරු පාට, ඕක් රෝබ්ස් කියලා කියන්නේ ගුරු පාට සිවංගුරු වලින් අර ඉස්සර කාලේ මේ දුගුරු පාට වලින්නේ සිවුරු හදලා තියෙන. ඒ නිසා ඕක් රෝබ්ස් කියලා කියන්නේ බඳු කාසාය වස්ත්‍රයෙන් යුක්ත සිවුරු ඇඳගෙන මේ ගිහිගෙන් ඉවත් වෙලා නිදහස් ජීවිතයක් ගත කරන්න මම පිටත් වුණොත් හොඳ කොහොමද කියලා හිතලා එයා ඒ දිහා අදහසක් ඇති කර ගන්නවා. So after some time he abandons his mass of wealth, large or small, leaves his circle of relatives, large or small, shaves off his hair and beard, puts on the oak robes and goes forth from the household life into homelessness. දැන් එහෙම හිතලා මෙහෙම කල්පනා කරලා එයා සම්පූර්ණයෙන්ම අර තිබුණු තමන්ගේ අතිවිශාල ධනය පැත්තකට කරලා දාලා, ඒක ලොකුණත් පොඩි වුණත් ඒ තියෙන ධනය ඔක්කොම ඉවත් කරලා දාලා, ඒ වගේම එයාගේ ඥාති හිතයිසීන් වටපිටාවේ ඉන්න තමන්ට සම්බන්ධ ඥාති හිතයිසීනුත් ඔක්කොම ඉවත් කරලා, ඒගොල්ලෝ කොයිතරම් විශාල ප්‍රමාණයක් වුණත් පොඩි ප්‍රමාණයක් වුණත් ඒ සියලු දෙනාමත් අයින් කරලා හිස රැවුල් කපලා අර ගුරු පාට කාසාය වස්ත්‍ර සිවුරු වලින් අඳගෙන ගිහිගෙන් අයින් වෙලා නිදහස් ස්ථානයකට, නිදහස් පරිසරයකට මේ තැනත්තා පිටත් වෙනවා. When he has thus gone forth, he lives restrained by the rules of the monastic code, seeing danger in the slightest faults, consummate in his virtue. He guards the doors of his senses, is possessed of mindfulness and alertness, and is content. When he has gone forth, මේ විදිහට එයා ගිහිගෙන් ඉවත් වෙලා ගිහිල්ලා අර බාධක නැති අර භික්ෂුන් වහන්සේලා සඳහා අදාළ වෙන විනය ප්‍රඥප්තියින් වලට අනුගත වෙලා ඊටාම කුඩා වැරද්දෙහි පවා බය දක්නා සුළුව කියන එක. seeing danger in the slightest faults, ඉතා කුඩා වරදෙහි පවා බිය දක්නා සුළුව කියලා මේක කියන්නේ. පුංචි වැරද්දක්වත් නොකර හැම වරදකින්ම අයින් වෙලා consummate in his virtue, අර සීලයෙන් සමන්නාගත වෙලා, සීල සම්පන්න වෙලා, he guards the doors of his senses, එයාගේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රියයන් ආයතන බොහොම නිරවුල්ව ඒවා පාලනය කරලා සති සම්ප්‍රජඤ්ඤයෙන් යුක්තව, සාවධාන භාවයෙන් යුක්තව එයාගේ අවතුම් පැවතුම් සකස් කර ගන්නවා මේ තැනත්තා.
abandoning the hindrances. Endowed with this noble aggregate of virtue, this noble restraint over the sense faculties, this noble mindfulness and alertness, and this noble contentment, he seeks out a secluded dwelling, a forest, the shade of a tree, a mountain, a glen, a hillside, cave, a charnel ground, a forest grove, the open air, heap of straw, after his meal. Heap of straw. After his meal, returning from his alms round, he sit down, crosses his legs, holds his body erect, and brings mindfulness to the fore. Endowed with this noble aggregate of virtue, this noble restraint over the sense faculty. දැන් මේ විදිහට මේ සීල සම්පන්න වෙලා සීලෙහි පිහිටලා එයා අර ඉන්ද්‍රියන් මනවින් හික්මවලා ඒ වගේම සිහියෙන් යුක්තව සාවධාන භවෙන් යුක්තව ඔහුගේ ඇවතුම් පැවතුම් මනවින් සංවිධානය කරගෙන එයා නිදහස්, he seeks out secluded dwellings, ඔහු අන් අයගෙන් වෙන් වූ නිදහස් ස්ථානයක නිදහස් ස්ථානයක වාසය කරනවා. සමහරට ඒක කැලේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගහක් යට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කඳුරක, එහෙම නැත්නම් කිසියම් පර්වත සිකරයක වෙන්න පුළුවන්. ඒ වගේ ස්ථානයක, ඒ වගේම කන්දක් පාමුල තියෙන ගුහාවක කියන ඔය වගේ ස්ථානයක, එහෙම නැත්නම් සුසාන භූමියක, ඒ වගේම කැලෑවක තියෙන කැලෑ ගුහාවක, ඒ වගේ ස්ථානයක, එහෙම නැත්නම් අවකාශයේ හිස් ස්ථානයක, එහෙම නැත්නම් පිදුරු ආදිය දාලා හදාගත්ත කිසියම් ඒ වගේ පහසුවෙන් ඉන්න පුළුවන් විදිහට හදාගත්ත පිදුරු එහෙම දාලා හදාගත්ත තැනක කියන මේ වගේ නිදහස් ස්ථානයක මේ තැනත්තා වාසය කරනවා. after his meal, returning from his arm round, ඒ වගේම පිණුසිඟා ගිහිල්ලා එයාගේ පිණුසිඟා යෑමේ වාරය අවසන් වුණාට පස්සේ he sit down, ඉඳගෙන දෙපා හරස් කරලා ඉඳගෙන ශරීරයේ ඍජුව පවත්වාගෙන ඍජුව තබාගෙන කොන්ද කෙලින් කරලා හිස ඔසවලා and bring mindfulness to the fore, සිත අභිමුඛ කරනවා, සිත අරමුණෙහි යොමු කරනවා, නැත්නම් අභිමුඛ කරගන්නවා. මේක සමහර විට සමහර තැන්වල මේ මුඛාවට නාහේ යට මුඛාවට ප්‍රදේශයට හිත යොමු කරගන්නවා කියලා සමහර ස්වාමීන් වහන්සේලා දේශනා කරන අවස්ථා තියෙනවා. සමහර අය එහෙම අර්ථකථනය කරනවා. නමුත් මේක අපි තේරුම් ගන්න සුදුසු විදිහ හැටියට හඳුනාගන්නේ සිත අභිමුඛ කරනවා කියලා. ඒ කියන්නේ තමන් යොදා ගන්න කිසියම් අරමුණකට යොමු කරගන්නවා කියන එක. මොකද අර මුඛයේ වටේට හිත තියා ගන්නවා කියන එක ප්‍රායෝගික නෑ. ඒක ඉදිරියට යද්දී සිත වැඩිීමේ ක්‍රියාදාමයේදී ඉදිරියට යද්දී එහෙම කිව්වොත් එහෙම ඒක නිෂේධ වෙනවා. අර මේ පස්සම්බයං කාය සංකාරං කිව්ව අවස්ථාවලදී අර මේ කියන කාරණේ මුඛවට හිත තියා ගන්නවා කියන එක අර්ථ විරහිත වෙනවා. ඉතින් ඒ නිසා සමහර කෙනෙක් කියන්න පුළුවන් මේක නාහේ යට නාහේ අවට හෝ මුඛයේ අවට හිත තියා ගන්නවා කියලා අර්ථයක්. නමුත් මේ
මේ පරිවර්තනය කරපු ස්වාමීන් වහන්සේලාත් ඒක නිවැරදිව පරිවර්තනය කරලා තියෙනවා mindfulness to the fore කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ. එතකොට සිත අභිමුඛ කරගන්නවා. එහෙම නැත්නම් තමන්ගේ සිතට අරමුණු කරගන්න ආකාරයට යොමු කරගන්නවා කියන එකයි මෙතන අර්ථවත් වෙන්නේ. සිත අභිමුඛ කොට කියන එක. එතකොට ඒ අනුව තමන් මොකද්ද අරමුණට ගන්නෙ ඒ අරමුණු කරගත්ත කාර්යයටයි සිත යොදන්නේ කියන එකයි මේකේ අර්ථය. අර විදිහේ ජනශූන්‍ය ස්ථානයකට නිදහස් ස්ථානයකට ගිහිලා සීල සම්පන්න වෙලා තමන්ගේ සිත නිදහස්ව යොමු කරනවා අදාළ කාර්ය අදාළ කාරණේ කෙරෙහි. Abandoning covetousness with regard to the world, he dwells with an awareness devoid of covetousness. මම හිතන්නේ මේක අපි එකටම කියන ගියොත් ලේසි වෙයි කියලා. Abandoning the covetousness with regard to the world. එතකොට අභිජ්ජාව covetousness කියලා මේ කියන්නේ පාලියෙන් ගත්තාම අභිජ්ජා කියන එක. එහෙම නැත්නම් විෂම ලෝභය. අනවශ්‍ය විදිහට යම් යම් දේවල් කෙරෙහි තියෙන ඇල්මට කියනවා අභිජ්ජාව කියලා විෂම ලෝභය. ඒ විෂම ලෝභය ලෝකයට හා සම්බන්ධ වෙන දේවල්. ඒතරද වෙන විදිහට කිව්වොත් එහෙම අපි ලෝකයට සම්බන්ධ වෙන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන දේවල් ඇසුරෙන්නේ. එතකොට අපි ඇහෙන් රූප දකිනවා කනෙන් ශබ්ද අහනවා නාසයෙන් ගඳ සුවඳ ඔය විදිහට ඔය ලෝකේ අපි ග්‍රහණය කරගන්නේ මේ ආයතන හරහානේ. එතකොට ඒ වයින් විශේෂ වෙන ඕනෑම දෙයක්. ඒ කියන්නේ ඒවාට අරමුණු වෙන ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ඇතිවෙන අනවශ්‍ය ඇල්ම බැඳීම කියන එක. මෙතන අවිජ්ජාව කියලා කියන්නේ අතිශය බරපතල එහෙම නැත්නම් දැඩි කියන එක. දැන් අපි මෙහෙම බැලුවොත් දැන් ඕනෑම කෙනෙකුට ආහාර අවශ්‍යයි ජීවත් වෙන්න. සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියලා දස ප්‍රශ්නේදී පළවෙනි ප්‍රශ්නය තමයි ඒක නාමකින්. පළවෙනි ප්‍රශ්නය මොකද්ද? සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. සියලුම සත්වෝ ආහාරයෙන් යැපෙනවා. එතකොට ඕනෑම සතෙකුගේ දිවි පැවැත්ම සඳහා ආහාර තියෙන්න ඕන. ඒ නිසා ආහාර ගැනීමේ වැරදක් නැහැ. තමන්ට ලැබෙන ආහාරයක් සුදුසු පරිදි තමන්ගේ සෞඛ්‍ය සම්පන්නතාවයට අනුව ලැබෙන ආහාරයක් පිළිගැනීමේ වැරද්දක් දෝෂයක් නැහැ. නමුත් ආහාරය සම්බන්ධයෙන් අනවශ්‍ය ගිජු බවක් අනවශ්‍ය ලැබියාවක් ආහාරයේ මතම ආහාරය ලබා ගැනීම ඒවා පරිභෝජනය කිරීම ඒවායේ රස විඳීම ඒවා නැවත නැවත ලබා ගැනීම කියන ඒවා ඔස්සේම තමන්ගේ සිත යොමු කළොත් එහෙම එතකොට ආහාර පිළිබඳව ඇති වෙන අවිජ්ජාව කියලා කියන්නේ එහෙම තැනක. ඒ ආහාර පිළිබඳව තියෙන අනවශ්‍ය ලෝභකම. ඕනෑම කෙනෙකුට ඇඳුමක් අවශ්‍ය වෙනවා. පිළිවසා ගන්න සීතෙන් උෂ්ණයෙන් ආරක්ෂා වෙන්න, මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න ඇඳුම් අවශ්‍යයි ඕනෑම කෙනෙකුට. ඒතොර ඒ අවශ්‍යතාවයන් අනුව පිළිවසා ගන්න, මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න, උෂ්ණ සීතෙන් ආරක්ෂා වෙන්න සුදුසු විදිහට ඇඳුම් ලබා ගැනීමේ කිසිම දෝෂයක් වැරද්දක් නැහැ. නමුත් ඒ පිළිබඳව හැමදාම අලුත් ඇඳුමක් අඳින්න ඕනේ, උදේට දවල්ට හවසට විදිහට ඇඳුම් මාරු වෙන්නට ඕනේ. ওই විදිහට විවිධාකාර විදිහට ඒ ස්ථාන වලට වටිනා ඇඳුම් ආවරණ අඳින්නට ඕනේ. ඒවා අතිවිශාල මිල ගණන් වලින් යුක්ත ඒවා අඳින්න ඕනේ කියලා ওই විදිහට යම් කෙනෙක් අනවශ්‍ය විදිහට ඇඳුම් පැළඳුම් ඔස්සේ ගියොත් තමයි ඒක අවිජ්ජා වෙන්නේ. එතකොට ওই විදිහට උදාහරණයට අනුව ගඳ සුවඳ විලවුන් දේවල් සම්බන්ධයෙන් එහෙම නැත්නම් අනිකුත් රසමසවුළු දේවල් සම්බන්ධයෙන් අනිකුත් පහසුකම් සම්බන්ධයෙන් ඔය ඕනම එකක් සම්බන්ධයෙන් Tamanට ඔරොත්තු නොදෙන විදිහට හා අනික් අයට බාධාවක් කරදරයක් වෙන විදිහට තමන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගන්න උත්සාහ කළොත් එතෙන්දි තමයි කියන්නේ covetousness කියලා අවිද්‍යාව කියලා. එතකොට අන්න ඒකයි අපි දුරු කරන්න උත්සාහ කරන්න ඕනේ. ඒක අර විදිහට අර ගිහි ජීවිතෙන් අයින් වෙලා කැලේකට යන එක හැම කෙනාටම කරන්න බැහැනේ. ඒක විශ්වාසකෝ පැවිදි කෙනෙක් තවුසෙක් කරන වැඩක් නේ. ඒක හැම කෙනාටම කරන්න බැරි වුණාට අපි අනික් දේවල් තියද දැන් මේවා ගැන අපි බලද්දී දැන් ඔබ මේ වහන්නේ ගිහි අය හැටියටනේ. ඒතර ගිහි කෙනෙක් හැටියට ගන්නකොට ගිහි ජීවිතෙන් අයින් වෙලා ඔක්කොම අතහැරලා කැලේට යනවා කියන අර්ථයෙන් නෙමෙයි අපි ඒකේ බලන්න ඕනේ. ඒ ගිහි ජීවිතය තුළ ඉඳගෙනම අපිට යා හැකි දුරක් තියෙනවා. දැන්
ගිහි ජීවිතය තුළ ඉඳගෙන සෝවාන් සකෘදාගාමි අනාගාමි තත්ත්වය දක්වා යන්න පුළුවන් විදිහට ධර්මයේ සූත්‍ර දේශනාවල සඳහන් වෙන්නේ. අරහත් භාවයේදී තමයි අර ගිහි ජීවිත සම්බන්ධතා ඔක්කොම අයින් වෙලා ඉන්න අවශ්‍ය වෙන තත්ත්වයක් ඇති වෙන්නේ එතෙන්දී අර ගිහි ජීවිතයට ගැලපෙන්නේ නැති තත්ත්වයටපත් වෙන්නේ. ඒතර ඉන් මෙහා ඕනෑම අධිගමයකට කෙනෙකුගේ සිතපත් වෙන්න පුළුවන් මේ ඉන් මෙහා ගිහි ජීවිතය තුළ ඉඳගෙනම. ඒ නිසා හැම කෙනෙක්ම මේ ඉස්සරවල් කපලා මේ ගෙදරින් අයින් වෙලා ගිහිල්ලා ජනසෝනි ස්ථාන හොයාගෙන යනවා කියන අර්ථයෙන් නෙමෙයි. දැන් මේ රටේ නම් එහෙම යන්න තැනකුත් නැහනේ. එතකොට කලාවකට ගිහිල්ලා හරි එහෙම කියලා ඉඳත් දැන් ප්‍රායෝගික නැහැ නේක. එතකොට ඒ නිසා එකකින් අදහස් වෙන්නේ තමන් අර බන්ධනයන්ගෙන් මිදිලා ඒ ජීවිත පැවැත්මේදී ඇති වෙන අනවශ්‍ය දැඩි බන්ධනයන්ගෙන් මිදිලා නිදහස් බව තමන්ට ඇති කර ගැනීමේ කලාව කියන එක තමයි. ඒකත් එක එක්කෙනාට සාපේක්ෂ විදිහට ඒ අයට අනුගත වෙන්න පුළුවන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් ප්‍රමාණයකටයි ඒකත් තීරණය වෙන්නේ. ඒතර කොයි විදිහෙන් හෝ මොන තැන හිටියත් ඕනෑම කෙනෙකුට මේ අවිජ්ජාව කියන එක විසම ලෝභය කියන එක ඉවත් කර ගැනීම හැම කෙනාටම පහසු වෙන දෙයක්. මේ ඔක්කොම තීරණය වෙන්නේ තමන්ට තමන්ගේ ජීවිතය පහසුවට පත් කර ගැනීම කියන කාරණා මතයි මේ ඔක්කොම තීරණය වෙන්නේ. ඒ නිසා අර abandoning covetousness with regard to the world මේ ලෝකයට අදාළව ඒ කියන්නේ ලෝකයේ තමන්ට සම්බන්ධ වෙන භූමිකාව තුළ ඒ රෝල් එක තුළ කියන එකයි මේකේ අදහස. ඒකට ඒ නිසා යම් කිසි කෙනෙක් තමන්ට තමන්ගේ පැවතුම් තමන්ගේ පරිභෝජනයන් තමන්ටම කරදරයක් අවහිරයක් නොවෙන්න තමා සමග ඉන්න අයටත් අවහිරයක් බාධාවක් නොවන විදිහට හසුරුවා ගැනීම කියන එක තමයි මෙතන අරමුණ අදහස වෙන්නේ. එතකොට ඒ අර්ථයෙන් ඒ හොඳ අවධානයකින් යුක්තව සෑම එකදීම ආහාර පාන ගත්තත් ඇඳුම් පැළඳුම් ගත්තත් වෙනත් දේවල් පාවිච්චි කළත් මොනවා කළත් තමන්ට ගැළපෙන තමන්ට ඔරොත්තු දෙන විදිහට ඒවා හැසිරවීම පරිභෝජනය කිරීම කියන අර්ථයෙන් අපිට ඒවට සමීප වෙන්න පුළුවන්. ඒ විදිහට හැම කෙනෙකු දැන් මේ තියෙන තත්ත්වය ගන්න මම ඉස්සරහ කපලා මේ කැලේකට යන්න ඕනේ, පිදුරු මඩුවකට යන්න ඕනේ, කොහේ හරි ස්ථානයකට යන්න ඕනේ, ජනසුන් ස්ථානයකට යන්න ඕනේ කියලා කියනවා නෙමෙයි. මේ එතන ඉඳගෙනම කරන්න පුළුවන් බොහෝ දේවල් බොහෝ දුරක් තියෙනවා. හැම කෙනෙකුටම ආධ්‍යාත්මික ගමනේදී බොහෝ දේවල් අභ්‍යාස කරන්න පුළුවන්. He cleanses his mind of covetousness. එතකොට ඒ අනුව මේ අවිද්‍යාවෙන් එයාගේ හිත පිරිසිදු කරගන්නවා. Abandoning ill will and anger. එතකොට එයාගේ සිතේ තියෙන වෛරය, ද්වේෂය වාගේ අදහස්, සිතුවිලි අයින් කරගන්නවා. He dwells with an awareness devoid of ill will, sympathetic with the welfare of all living beings. එතකොට තරහව, වෛරය, අමනාපය කියන ඒවා දුරු කරලා සියලු සත්වයන් කෙරෙහි සබ්බපාන භූත හිතානුකම්පී හෝති කියන තත්වයෙන් sympathetic with the welfare of all living beings, සියලු සත්වයන් කෙරෙහි ඇති කරගත්ත මෛත්‍රී කරුණා සිතුවිලි මූලික කරගෙන he cleanses his mind of ill will and anger. එතකොට එයාගේ සිතේ තියෙන අර වෛරය, අමනාපය, තරහව කියන සිතුවිලිත් වලින් සිත පිරිසුදු කරගන්නවා. Abandoning sloth and torpor. එතකොට සිතේ ඇති වෙන තීන මිද්දය, අලස බව කියන එක, කායික මානසික අලස බව කියන එක දුරු කරගන්නවා. He dwells with an awareness devoid of sloth and torpor. එතකොට ඒ තීන මිද්දෙන් හිත නිදහස් කරගන්නවා, ඒකෙන් ඉවත් කරගන්නවා. Mindfulness, alert, percipient of light. එතකොට ඒ අනුව තමන්ගේ සිත පිරිසුදු භාවයට, සාවධාන භාවයට, ඒ වගේම ඒක ආලෝකමත් කරගන්න, ඒක පිරිසුදු බවට පත් කරගන්න අවශ්‍ය දේවල් සඳහා හිත මෙහෙවනවා. He cleanses his mind of sloth and torpor. එතකොට ඒ තීන මිද්දෙන් හිත පිරිසුදු කරගන්නවා, ඉවත් කරනවා. Abandoning restlessness and anxiety.
ඒ වගේම උද්දච්ච කුක්කුච්ච කියලා හඳුන්වන සිතෙහි ඇතිවන විපිලිසරභාවය හා අතීත සිදුවුණු දේවල් පිළිබඳව ඇතිවන වෙහෙස මානසික ව්‍යාකූලභාවය කියන ඒවා ඉවත් කරගන්නවා. ඒවයින් හිත මුදවා ගන්නවා. He dwells undisturbed his mind inwardly stilled. එතකොට එයාගේ සිත වෙනත් බාහිර සාධක වලින් බාධාවට පත් නොවන ආකාරයකට අභ්‍යන්තර වූ ස්ථාවර භාවයකින් යුක්ත සිතක් නොසැලෙන සිතක් බවට පත් කර ගන්නට එයා යොමු වෙනවා. He cleanses his mind of restlessness and anxiety. ඒ අනුව එයාගේ සිතේ විපිලිසර භාවය හා අතීත දේවල් ගැන පසුතැවිලි වීම කියන ස්වභාවයන්ගෙන් හිත පිරිසුදු කරගන්නවා, මුදවා ගන්නවා. Abandoning uncertainty, he dwells having crossed over uncertainty. ඒ වගේම සැකය අවිනිශ්චිත භාවය සැකය කියන ස්වභාවයන්ගෙන් එයාගේ හිත නිදහස් කරලා නිශ්චිත භාවය කියන ස්වභාවය පැහැදිලි නිරවුල් භාවය කියන එක එයාගේ හිතට ඇති කරගන්නවා. With no perplexity with regard to the skillful mental qualities. ඒ අනුව මේ හිතෙහි අකුසලයන්ගෙන් මිදුණු කුසල සම්පන්න වූ දේවල් කෙරෙහි ශක්තිය ඇති කරගන්නවා. ඒ කෙරෙහි යොමුව ඇති කරගන්නවා. He cleanses his mind of uncertainty. අවිනිශ්චිත භාවය කියන ස්වභාවයෙන් හිත මුදවාගෙන හිතේ පිරිසිදු ස්ථාවර භාවයක්, සැහැල්ලු භාවයක් එයාගේ හිතේ ඇති කරගන්නවා. ඔන්න ඔය කියන ගුණාංග ටික ඒ සිත තුළ ඇති කරගන්නවා මේ බුදු පියාණන් වහන්සේගේ දේශනාවන් ඔස්සේ ගමන් කරමින්. Suppose that a man taking a loan invests it in his business affairs. His business affairs succeed. He repays his old debts and there is extra left over for maintaining his wife. The thought would occur to him, before taking a loan, I invested it in my business affairs. Now my business affairs have succeeded. I have repaid my old debts and there is extra left over for maintaining my wife. Because of that he would experience joy and happiness. මේ hindrances බාධක ජීවිතයේදී ඇතිවිය හැකි පුද්ගලයෙකුට පුදුන් පුද්ගලයෙකුට සාමාන්‍ය හවුස්හෝල්ඩ් ලයිෆ් එකක් ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට ජීවත් වීමේදී ඇතිවන විවිධාකාර ප්‍රශ්න ගැටලු සම්බන්ධ කීපයක් උදාහරණයට ගන්නවා බුදුරජාණන් වහන්සේ. ඒ අනුව අපි එක ගැටලුවක් ඉදිරිපත් කරන උන්වහන්සේ suppose that a man යම් කිසි පුද්ගලයෙක් ණයක් ගන්නවා. ණයක් අරගෙන ඒක තමන්ගේ ව්‍යාපාර කෙරෙහි යොදවලා එයාගේ ව්‍යාපාරයේ සාර්ථක භාවයට පත් වෙනවා. එහෙම සාර්ථක භාවයට පත් වෙලා එයා තමන් ගත්ත ණය ආපහු ගෙවනවා. ගෙවලා තමන්ට අතිරික්ත ධනයක්, තමන්ට ප්‍රමාණවත් ධනයක් ඔහුට ලබා ගන්න හැකියාව ලබනවා. තමන්ගේ භාර්යාවට අවශ්‍ය දේවල් මැනවින් ලබා දිය හැකි අවශ්‍ය පහසුකම් තමන්ට ජීවත් වීම සඳහා
යොදාගත හැකි විදිහට එයා ශක්තිමත් වෙනවා. එහෙම වුණායින් පස්සේ the thought would occur to him එයාට මෙබඳු අදහසක් ඇති වෙනවා. Before taking a loan I invested it in my business affairs. මම මේ ණය ගත්තාම මුලින් මං ඒ ණය අරගෙන මගේ ව්‍යාපාරවල යෙදෙව්වා. And now my business affairs have succeeded. මගේ දැන් ණය ඔක්කොම ගෙවලා මම මගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වෙලා තියෙනවා. මගේ ණය මං ආපහු ගෙවලා තියෙනවා සියලුම ණය. ඒ නිසා මට දැන් මනවින් ප්‍රමාණවත් විදියට ජීවත් වීම ගත කරන්න පුළුවන්. මගේ භාර්යාවත් සමග ජීවිතය ගත කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා එයා තමන්ගේ ජීවිතය සන්තෝෂයෙන් හොඳින් පහසුවෙන් ගත කරන්න පුළුවන් කියන සතුටක් එයාගේ හිතට ඇති වෙනවා. ඒක ඇති වෙන්නේ අර ගත්ත ණය තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා ගත්ත ණය වලින් සාර්ථකත්වයේ ලබලා ඒ ණය ආපහු ගෙවලා දැන් තමන්ගේ පවුල් ජීවිතේ මනවින් ගත කරන්න පුළුවන් තත්ත්වෙට බය නැති තත්ත්වයකට කරදරයක් නැති තත්ත්වයකට තමන්පත් වෙලා තියෙනවා කියලා එයාට සතුටු වෙන්න පුළුවන් තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් දැන් සතුටටපත් වෙනවා. Now suppose that a man falls sick, in pain and seriously ill. He does not enjoy his meals and there is no strength in his body. As time passes, he eventually recovers from that sickness. He enjoys his meals and there is a strength in his body. The thought would occur to him, before I was sick, now I am recovered from that sickness. I enjoy my meals and there is strength in my body. Because if that he would experience joy and happiness. දැන් අර විදිහටම මේ ඔබ කියනකොට ඉංග්‍රීසියෙන් ඔබට තේරෙනවා. නමුත් අපි සූත්‍රේ කතා කරන්න ඕන නිසා මම මේක කියාගෙන යන්නේ. ඒ විදිහටම අපි හිතමු යම් කිසි කෙනෙක් අසනීපයටපත් වෙනවා. බොහොම වේදනාකාරී විදිහට පීඩාකාරී විදිහට අසනීපය බලවත් වෙනවා. එහෙම බලවත් වුණාම ඔහුට ගන්න ආහාරයේ රස බලන්න හැකියාවක් නැහැ. ආහාරයේ රස දැනෙන්නේ නැහැ. ශරීරයට කිසිම ශක්තියක් ප්‍රාණයක් නැහැ. ඒ තත්ත්වයටපත් වෙලා කාලය ගත වුණායින් පස්සේ අවසානයේදී එයා සුවයටපත් වෙනවා. දැන් අර අසනීපයෙන් මිදෙනවා. එහෙම මිදුණාට පස්සේ he enjoys his meals and there is strength in his body. දැන් එයාට ආහාර ගන්න පුළුවන්. ආහාරයේ රසය දැනෙනවා. ඇඟට අවශ්‍ය ප්‍රාණයේ ශක්තිය දැන් ප්‍රමාණවත් විදියට තියෙනවා. දැන් එයාගේ සිතට සිතුවිල්ලක් එනවා. ඉස්සෙල්ලා මං අසනීප වෙලා හිටියේ, කෑම ප්‍රියුණෙත් නැහැ, ඇඟට ශක්තිය තිබුණෙත් නැහැ, හරිම අපහසුයෙන් වේදනාවෙන් හිටියේ. දැන් මං සනීප වෙලා ඉන්නේ. ඒ නිසා මට දැන් අසනීප තත්ත්වයක් නැහැ. ඒ නිසා මට ආහාරයේ රස දැනෙනවා දැන් හොඳට. ඇඟට ශක්තිය තියෙනවා ප්‍රමාණවත් විදියට. දැන් මගේ කටයුතු කරගෙන යන්න පුළුවන් කියලා එයා දැන් මේ ලබන සුවේ පිළිබඳව දැන් අසනීපයෙන් මිදිලා දැන් සුවයෙන් ඉඳීම පිළිබඳව සතුටට සන්තෝෂයට පත් වෙනවා. ඉස්සෙල්ලා කිව්වා අපි ණයක් ගත්ත කෙනෙක් කරදරයෙන් මිදිලා සුවයටපත් වුණාම හිතට දැනෙන සුවය, ඒ වගේම අසනීපයකටපත් වෙච්ච කෙනෙක් අසනීපයෙන් මිදිලා දැන් සනීප වෙලා එයා පහසුවටපත් වෙලා පත් වුණායින් පස්සේ එයාට දැනෙන හිතට දැනෙන සැනසීම සුවය, ඒ විදිහට ඇතිවන සුවයන් පිළිබඳව. Now suppose that a man is bound in prison. As time passes, he released from that bondage, safe and sound, with no loss of property. The thought would occur to him, before I was bound in prison, now I am released from the bondage, safe and sound, with no loss of my property. Because of that, he would experience joy and happiness. තවත් උදාහරණයක් දක්වනවා. hindrances වලින් එකක් හැටියට යම් කිසි කෙනෙක් සිරගත වෙනවා. සිරේටපත් වෙලා එයා ඉරගත වෙලා ඉඳලා කාලයක් ගත වුණාට පස්සේ අවසානයේදී එයා හිරෙන් නිදහස් වෙනවා. හිරෙන් නිදුණායින් පස්සේ එයා දැන් නිදහස්, බොහොම පහසු සැහැල්ලු ජීවිතයක් ගත කරන්න පුළුවන් කමක් ඇති වෙනවා. එයාගේ ධනයට දේපල වලට හානියක් වුණෙත් නැහැ. එතකොට දැන් එයාගේ හිතට අදහසක් එනවා, ඉස්සර මම
හිරගත වෙලා බොහොම බන්ධනවට හසු වෙලා කරදරයට පත් වෙලා හිටියේ බොහොම වෙහෙසෙන් කරදරයෙන් හිටියේ දැන් මම හිරෙන් නිදහස් වෙලා බොහොම සැහැල්ලුවෙන් පහසුවෙන් ඉන්නවා කරදරයක් නැහැ දැන් මගේ දේපල වලට හානියක් වුණෙත් නැහැ ඒ නිසා මට සතුටෙන් සුවෙන් පහසුවෙන් සන්තෝෂයෙන් ඉන්න පුළුවන් කියලා එයා අර හිරගත වෙච්ච වෙලා ඉඳලා නිදහස් වෙච්ච කෙනෙකුගේ හිතට ඇති වෙන සතුට වාගේ සතුටක් එයා භුක්ති විඳිනවා. Now suppose that a man is a slave, subject to others, not subject to himself, unable to go where he likes. As time passes, he eventually is released from that slavery, subject to himself, not subject to others, freed, able to go where he likes. The thought would occur to him, before I was a slave, now I am released from that slavery, subject to myself, not subject to others, freed, able to go where I like. Because of that, he would experience joy and happiness. තවත් උදාහරණයක් දක්වනවා යම් කිසි කෙනෙක් වහලෙක් වෙලා ඉඳනවා අනික් අයගේ බන්ධනයට හසු වෙලා ඒ අයට ඕන විදිහට තමයි යාට ජීවත් වෙන්න සිද්ධ වුණේ තමන්ට ඕන විදිහට තමන් කැමති ගමනක් යන්න තමන්ට අවශ්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන්කම තිබුණේ නැහැ වහල් භාවයෙන් බැඳිලා හිටියේ කාලයක් ගත වෙලා එයා අවසානයේදී අර වහල් භාවයෙන් නිදහස් වෙනවා අර වහල් ස්වභාවයෙන් මිදිලා දැන් එයාට තමන්ට කැමති ආකාරයකට තමන් කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන් තව කෙනෙක් කියන විදිහට බැඳිලා ඉන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා තමන් කැමති ආකාරයක ගමනක් යන්න හෝ තමන් කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් එයාට අදහසක් ඇති වෙනවා, සන්තෝෂයක් ඇති වෙනවා. ඉස්සර මම වහල් භාවයකටපත් වෙලා තව කෙනෙක් යටතේ තවත් කෙනෙකුට ඕන හැටියට තමයි මගේ ජීවිතය ගත කරන්න සිද්ධ වුණේ. දැන් මම ඒකෙන් මිදිලා දැන් මම සම්පූර්ණයෙන්ම වහල් භාවයෙන් මිදිලා මට ඕන හැටියට වැඩ කරන්න පුළුවන් මට කැමති ගමනක් යන්න පුළුවන් තවත් කෙනෙකුට යටත් නැති නිදහස් කෙනෙක් බවට මම පත් වෙලා ඉන්නේ කියන අදහස එයාගේ හිතට එනවා. එතකොට එයාට ඒ සම්බන්ධයෙන් කල්පනා කරලා මට බොහොම සතුටක් සුවයක් දැනෙනවා මේ වහල් භාවයෙන් මිදිලා නිදහස් සැහැල්ලු ජීවිතයක් මම දැන් ගත කරන්න කියලා එයාට ඒ බඳු සතුටක් එයාගේ හිතට දැනෙනවා. තවත් උදාහරණයක් ගන්නවා. Now suppose that a man carrying money and goods is traveling by a road through desolate country. As time passes, he eventually emerges from that desolate country, safe and sound, with no loss of property. The thought would occur to him, before carrying money and goods, I was traveling by a road through desolate country. Now I have emerged from that desolate country, safe and sound, with no loss of my property. Because of that, he would experience joy and happiness. තවත් උදාහරණයක් දක්වනවා යම්කිසි වෙලෙන්දෙක් යම්කිසි තැනැත්තෙක් බොහෝ මුදල් හා භාණ්ඩ අරගෙන ජනශූන්‍ය ප්‍රදේශයකින් රටක යම්කිසි අහිතකර මම් පාරන්න හොරු එහෙම ඉන්න ජනශූන්‍ය ප්‍රදේශයක් කරහා යන්න සිද්ධ වෙනවා එයාට එයාගේ බොහෝ බඩු බාහිර ආදී මුදල් එහෙම අරගෙන එතකොට එහෙම යන තැනත්තා ඒ විදිහට තමන්ගේ ගමන ගිහිල්ලා අවසානයේදී තමන් ඒ ජනශූන්‍ය එහෙම නැත්නම් අහිතකර භයානක මේ ප්‍රදේශයෙන් රටෙන් ඒ ප්‍රදේශයෙන් එහා පැත්තට යනවා. එහෙම ගිහිල්ලා දැන් එයාගේ ධනයට හානියක් වෙන්නේ නැතුව කිසිම කරදරයක් නැතුව අපහසුාවක් නැතුව ඒ භයානක ජනශූන්‍ය ප්‍රදේශය හරහා ගිහිල්ලා සුවයෙන් තමන්ගේ කටයුතු කරගෙන යනවා. දැන් එයාට සිතට සිතුවිල්ලක් ඇති වෙනවා මම මගේ ධනය සහ බඩු බාහිර ආදී අරගෙන මේ අහිතකර ප්‍රදේශයෙන් අහිතකර රටෙන් ජනශූන්‍ය ප්‍රදේශයෙන් මම ගියා මගේ ධනයට හානියක් වුණෙත් නැහැ කරදරයක් වුණෙත් නැහැ මගේ ගමන පහසුවෙන් යන්න පුළුවන්කම ලැබුණා මම දැන් ඒ ජනශූන්‍ය ප්‍රදේශයෙන් ඒ කරදරකාරී රටෙන් ප්‍රදේශයෙන්
බාධාවක් වෙන්නේ නැතුව මට යන්න පුළුවන්කම ලැබුණා. මගේ ධනය ආරක්ෂා වුණා කියලා ඒ තැනැත්තාගේ හිතේ සතුටක් සන්තෝෂයක් දැනෙනවා. එතකොට මේ විදිහට එක එක බාධක මිනිස්සෙකුට ජීවිතයේදී ඇතිවිය හැකි විවිධ බාධක ණයක් ගත්තාම ඉර වෙන ආකාරය, ඒ වගේම සිරගත වුණාම සිද්ධ වෙන කරදර, ඒ වගේම යම් කිසි කෙනෙකුට වහලෙක් වෙලා ජීවත් වෙන්න වුණාම සිද්ධ වෙන බාධක, මේ තමන්ගේ ධනය නැති වෙලා ඒවට හානියක් වෙලා කරදරයක් වෙලා වෙයිද කියන බයෙන් යුක්තව ගමන් බිමන් යෑමේදී සිද්ධ වීමේදී වෙන හානිය, ඔය විදිහට මේ hindrances අපේ ජීවත් වීමේදී මේවා 1 2 3 4 5 මේ ඔක්කොම හෝ යම් ඕනම කෙනෙකුට බලපාන්න පුළුවන්. ඒතර ඕනම කෙනෙක් මේ විදිහට තමන්ගේ ජීවිතේ කවර හෝ අවස්ථාවකදී මේ බඳු විවිධ බාධක අවහිරතා දුෂ්කරතා වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට එහෙම දේවල් වලට යමුණු කෙනෙක් අවසානයේදී ඒවයින් මිදිලා හිත නිදහස් භාවයට පත් වුණාම දැනෙන සන්තෝෂයක් තියෙනවානේ. අන්නේ සන්තෝෂයේ කෙබඳුද කියලා කියන එක තමයි විස්තර කරන්න පැහැදිලි කරන්න මේ උත්සාහ කරන්නේ. අපිත් අපේ ජීවිතේදී මේ පහම නුනට 1 2 3 හෝ කීපයක් හෝ ඔය විදිහටම හෝ ඊට සමාන ආකාරයකින් හෝ කවර හෝ විදිහේ අත්දැකීමක් අපි සියලු දෙනාම ලබලා තියෙනවා. ඒ අනුව අපි ඒ ණයක් අරගෙන හිර වෙලා ඉන්නකොට, එහෙම නැත්නම් වෙනත් ආකාරයක ප්‍රශ්නයක්කට හිර වෙලා ඉන්නකොට, ඒ බඳු අවස්ථාවක අපවින්ද වෙහෙස, කරදරය, පීඩාව, අපහසුව, අසනීපයක් වෙලා අපි අපහසුයෙන් කරදරයෙන් බයෙන් ඉන්නකොට ඔය විදිහේ විවිධ ආකාරයේ හේතු සාධක අපි ඕනම කෙනෙක් අත්විඳලා තියෙනවා. ඒ අඩු ගානේ උණක් හරි ගන්නලා තියෙනවානේ අපිට. ඒතර කෑම රස නැහැ, හරි අමාරුයි, ඇඟට පණ නැහැ. ඔය අත්දැකීම් වලින් එකක් හෝ අපි ලබලා තියෙනවා, අපි ඕනම කෙනෙක්. ඒතර එතෙන්දී අපි විඳ අපහසුව, වේදනාව, වෙහෙස, කරදරය මොන කෑම තිබුණත් වැඩක් නැහැ, මොන යාළුවෝ හිටියත්, මොන නෑදෑයෝ හිටියත්, මොන ගෙවල් දොරවල් පහසුකම්, සල්ලි, මිල මුදල් මොනවා තිබුණත් ඒ වෙලාවේ අපිට සතුටක්, පහසුවක්, සැනසීමක් නැහැ. ඒතර ඒකෙන් අයින් වුණාට පස්සේ, නිදහස් වුණාට පස්සේ අනේ දැන් මං ඒ කරදරෙන් මිදලානේ ඉන්නේ, සුවයට පහසුවට පත් වෙලානේ ඉන්නේ කියලා ඕනම කෙනෙකුට සතුටු වෙන්න, සන්තෝෂයට කාරණයක් බවට පත් වෙනවා. ඒක කරදරේ දුක් විඳලා කරදරයෙන් මිදුණාම හිතට දැනෙන සුවය, පහසුව පිළිබඳව උදාහරණ කීපයක් තමයි මේ දක්වලා තියෙන්නේ. අපි කරදරයටපත් වීමයි කරදරයෙන් මිදීමයි. ඒතර අපි සමස්ත හැම වෙලේම අපි දුකෙන් කරදරයෙන් ඉන්නවා කියන එක අදහස් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේක තේරුම් ගන්න පහසු වෙන්න මේ හේතු සාධක කීපයක් අපි දක්වලා තියෙන්නේ. බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. ඒතර ඕනම කෙනෙක් සාමාන්‍යයෙන් ආහාර පාන අරගෙන ඇඳුම් පැළඳුම් තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගෙන ස්වාමි භාර්යාවන් දරුවන් සමග සන්තෝෂයෙන් කාලය ගත කරනවානේ. අපි ඕනම කෙනෙක් යම් එක අවස්ථාවලදී බාධා කරදර ආවට, නමුත් ඒ නිසා ජීවිතේ අපහසුයි පහසුයි අතර වෙනස තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ උදාහරණ කීපයක් දක්වනවා. එතකොට ඒ අනුව අපහසුයක් භුක්ති විඳිද්දී තියෙන වේදනාව අපහසුයි, සැක සංකා සහිත ගතියයි, ඒකෙන් මිදිලා පහසුවටපත් වුණාට පස්සේ ඇතිවෙන සුවේ පහසුයි කියන මේ දෙක අතරේ තියෙන වෙනස, ඒ භුක්ති විඳින්න පුළුවන් අත්දැකීමක් මෙතන තියෙනවායි කියන එක තමයි පෙන්වන්නේ. මොකද සමහර කෙනෙක් කියන්න පුළුවන් අපිට නම් කිසි කරදරයක් නැහැ, අපි හොඳින් කාල වේලා ඉන්නවා, කිසි ප්‍රශ්නයක් නැහැ කියලා කෙනෙක් කියන්න පුළුවන්. මොකද එහෙම කියන කෙනාටත් යම් අවස්ථාවක අසනීපයක්, අපහසුයක්, කරදරයක් හෝ යමක් සිද්ධ වෙන්න පුළුවන්. ණයතුරුස් වීමක් හෝ වෙනත් දෙයක් හෝ කවර හෝ දෙයක් තමන්ට අත්දකින්න සිද්ධ වෙන්න පුළුවන්. ඒතර ඒ නිසා එහෙම දෙයක් උදාහරණයට අරගෙන එතෙන්දී විඳින්න සිද්ධ වෙන කරදරේ, අපහසුයේ ප්‍රමාණයයි ඒකෙන් මිදුණාම තමන්ට අත්විඳින්න ලැබෙන ලොකු නිදහස, සැහැල්ලුවේ ප්‍රමාණයයි පිළිබඳව අත්දැකීමක් ලබන්න හේතු වෙන කරුණු විදිහට තමයි මේ කරුණු කීපේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන්න මේ තියෙන අවස්ථා දෙක සාපේක්ෂව කොහොමද යම් කිසි කෙනෙකුට බලපාන්නේ, අදාළ වෙන්නේ කියන එක තේරුම් ගන්නයි මේ කරුණු කීපය දේශනා කරලා තියෙන්නේ.
ඊළඟට in the same way, when these 5 hindrances are not abandoned in himself, the monk regards it as a debt, a sickness, a prison, slavery, road through desolate country. But when these 5 hindrances are abandoned in himself, he regards it as unindebtedness, good health, release from prison, freedom, a place of security. When he sees that they have been abandoned within him, gladness is born in one who is gladdened. Rapture is born, enraptured at heart. His body grows calm. His body calm. He is sensitive to pleasure, feeling pleasure. His mind becomes concentrated. දැන් තාමත්ම වටිනා කාරණයක් මෙතන තියෙන්නේ අපි ඒක තාම පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. In the same way, දැන් අර අපි උදාහරණ hindrances පහක් කිව්වනේ. ඒතර යම් කිසි කෙනෙක් ඕනෑම අවස්ථාවක ඕවයි එකක් දෙකක් තුනක් හතරක් හෝ පහම හෝ ඒ විදිහටම දැන් හිරගත වුණා කියවම හැම කෙනෙක්ම හිරේටම යන්නේ නැහැනේ. නමුත් එක එක බැඳීම් වලින් යම් යම් කිවිසුම් වලින් යම් යම් දේවල් වලින් යම් කිසි කෙනෙකුගේ බන්ධනයක් වගකීම් ඉෂ්ට කරන්න වීමක් යුතුකම් ඉෂ්ට කරන්න වීමක් සිද්ධ වෙන්න පුළුවන්. අර හිරගත වෙලා ඉන්නවා කියන එකම නෙමෙයි අපි ඔය විදිහටම උදාහරණයකට කිව්වේ විවිධාකාරයෙන් අපි හිරවීම අපි ගැටලු සහගත තත්ත්වයන් බැඳීම් යුතුකම් වගකීම් ණය ගනුදෙනු ඔය නොයේකුත් දේවල් අපි ඕනෑම කෙනෙකුට බලපාන්න පුළුවන්නේ. එතකොට ඒ විදිහට in the same ඔය විදිහට ඒක උදාහරණයට අරගෙන මේ 5 hindrances තියෙනවානේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා අර කලින් සඳහන් කරපු hindrances ටික තියෙනවානේ. එතකොට මෙන්න මේවා ටික when these 5 hindrances are not abandoned in himself, the monk regards it as a death, sickness, prison, slavery, road through this desolate country. දැන් අර මේ කිව්ව විදිහේ බාධක වගේම පුහුදුන් කෙනෙකුගේ සිතට බරක් වෙලා තියෙන කරදරයක් වෙලා තියෙන ආවරණය වෙලා තියෙන hindrances කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා හැටියට අපිව බැඳිලා තියෙන අපි ඍජුව හෝ වක්‍රව හෝ විවිධාකාරයෙන් අපි දැනගත්තත් නොදැනගත්තත් අපිව වහලා බාධා කරලා අපේ නිදහසට සීමා ඇති කරලා වෙලා තියෙන දේවල් ටික. ඒවා අපි තව දුරටත් මම කාලේ ගන්න ඕනේ නැහැ. ඉතින් ඔබ නොදන්නව නෙමෙයි මේවා තේරුම් ගන්න පුළුවන්. අපි විවිධාකාරයෙන් මිල මුදල් වත්පොහසත්කම් ඥාති සම්බන්ධතා හිතවත්කම් ආයතන මේ නොයෙකුත් දේවල් සම්බන්ධයෙන් අපි හැම විටම හිර වෙලා බැඳිලා නොඑක් දේවල් වලට හසු වෙලා තියෙනවා. ඒවා අපිට එකපාරටම පැහැදිලි වෙන්නේ නැහැ. හිතලා බලද්දි කල්පනා කළොත් තමයි ඒවා දැනෙන්නේ. නමුත් අපේ අභ්‍යවකාශයේ වාගේ නිදහස් හිතක් අපිට හිතා ගන්න හදා ගන්න අමාරුයි. එතකොට මේ 5 hindrances මේ නීවරණ ධර්ම පහ විසින් අපිව ওই විදියට හිර කරලා බාධා කරලා අවහිර කරලා තියෙනවා. එතකොට යම් කිසි කෙනෙකුට මේ 5 hindrances වලින් මිදෙන්න පුළුවන් නම් but when these 5 hindrances are abandoned in himself, he regards it as indebtedness, good health, release from prison, freedom and place of security. අර විදිහටම මේ hindrances පහෙන් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේවායින් යම් කිසි කෙනෙකුට නිදහස් වෙන්න පුළුවන් නම් යම් ප්‍රමාණයකට යම් විදියකට අර කිව්ව ආකාරයේ අර ගැටලු ප්‍රශ්න පහකින් කෙනෙක් හිර වෙලා අපහසුතාවටපත් වෙලා තමන්ගේ ජීවිතයේ යම් යම් අවස්ථාවලදී වෙහෙසකාරී තත්ත්වයන්ටපත් වුණා පස්සේ නිදහස් වුණා වගේ
යම් කිසි කෙනෙකුට මේ පංච නීවරණ ධර්ම වලිනුත් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා නම් when he sees that they have been abandoned within him යාට පුළුවන් නම් මම දැන් මේවයින් යම් විදිහකට නිදහස් වුණා දැන් මට ඒවයින් බාධාවක් කරදරයක් නැහැ කියලා gladness is born අන්න එතකොට යාගේ හිතට සතුටක් සැනසීමක් යාගේ හිතට ගලා එන්න පටන් ගන්නවා in one who is gladdened rapture is born එතකොට ඒ බඳු සන්තෝෂයක් අර බාධක කරදර දුෂ්කරතා වලින් මිදෙන්න පුළුවන් වුණා කියලා දැනුණාම එයාගේ හිතට ප්‍රීතිය කියන එක එනවා enraptured the heart his body grows calm එතකොට මේ විදිහට හිතේ සන්තෝෂයේ සැනසීම හිතට ඇති වුණායින් පස්සේ එයාගේ හිතේ සංසුන් බවක් නිදහස් බවක් සැහැල්ලු බවක් මතුවෙනවා his body calm එයාගේ ශරීරය සැහැල්ලු පහසුවටපත් වෙනවා he is sensitive to pleasure එයාගේ සිතට සුඛය පහසුව කියන එක දැනෙන්න පටන් ගන්නවා feeling pleasure his mind becomes concentrated සුඛිනෝ සමාධියති කියලා කියනවනේ සැපයට පහසුවටපත් වූ තනත්තහුගේ සිත සමාධියටපත් වෙනවා නිදහස් සැහැල්ලු භාවයට පත් කරගන්න පහසුව ඇති වෙනවා. ඒතර මේ විදිහට අර නීවරණ ධර්ම වලට අපේ හිත හසු වෙලා වෙහෙසටපත් වෙලා කරදරකාරී පීඩාකාරී බව වලටපත් වෙලා තියෙන තත්වයෙන් මිදුනහම තමන්ගේ සිතට ප්‍රීතිය සුඛය පහසුව නිදහස් බව සැහැල්ලු බව નિરાයාසයෙන්ම ලැබෙන්න පටන් ගන්නවා කියන එක තමයි මේ සඳහන් වෙන්නේ. ඒ බඳු පහසුවට සනසීමටපත් වෙච්ච සිත සමාධි සිතක් බවට සැහැල්ලු සිතක් බවට තමන්ගේ හිතේ නිස්කලංක භාවයක් පහසුවක් අත්දකින්න පුළුවන් සිතක් බවට ඒ සිතපත් වෙනවා කියන එකයි මෙතෙන්දි සඳහන් කරන්නේ. එතකොට ඒ අනුව අර වෙහෙසකාරී බවින් යුක්ත සිත කොහොමද නිදහසටපත් වෙන්නේ සැහැල්ලුවටපත් වෙන්නේ කියන එක තමයි මේ උදාහරණයකින් පැහැදිලි කරන්නේ. ඒ බඳු බාධක සහිත සිතක් වගේ තමයි මේ නීවරණ ධර්ම වලින් වැහිච්ච සිත. ඒ සිත නිදහස් වුණාම අර කිව්ව ආකාරයේ ලොකු සැහැල්ලු පහසු ගතියක් ඒ සිතට අත්දකින්න ලැබෙනවා කියන එකයි පැහැදිලි කරන්න යෙදුනේ. ඔබ මුකුත් කියනවාද අදහසක් හරි මොනවා හරි දෙයක් කියන්න එහෙම තියනවාද? මේකදී විශේෂ ගැටලුවක් නැහැ. ඉතින් පැහැදිලි තේරුම් ගන්න අපහසුකුත් නැහැ. ඊළඟට කතා කරනවා the four jhanas. ධ්‍යාන පහ පිළිබඳව ධ්‍යාන හතරක් පිළිබඳව. ධ්‍යාන එක විදිහින් ගත්තාම පහකුත් තියෙනවා, එක විදිහින් ගත්තාම හතරකුත් තියෙනවා. Quite secluded from sensuality, secluded from unskillful qualities, he enters and remains in the first jhana. Rapture and pleasure born of seclusion, accompanied by directed thought and evaluation, the permeates and pervades, suffuses and fills his very body with the rapture and pleasure born of seclusion, just as if a dexterous bathman or bathman's apprentice would pour bath powder into a brass basin and knit it together, sprinkling it again and again with water, so that his bowl of bath powder, saturated moisture laden, permeated within and without, would nevertheless not drip. Even so, the monk permeates this very body with the rapture and pleasure born of seclusion. There is nothing of his entire body unpervaded by rapture and pleasure born of seclusion. යම් කිසි කෙනෙක් අර
කාම විතර්කයන්ගෙන් එහෙම නැත්නම් කාම ලෝකයේ ඇතිවෙන යම් යම් සංසිද්ධි වලින් ඉවත් වුණාම නිදහස් වුණාම ඒවයින් අයින් වුණාම ඒ වගේම secluded from unskillful qualities අකුසල ධර්මයන්ගෙන් ඒ සිත ඉවත් කරගන්න පුළුවන්කම ලැබුණාම he enters and remains in the first jhana ඒ තනත්තා ප්‍රථම ධානයේට පිවිසෙනවා. ඒතර ප්‍රථම ධානයේට පිවිසීමේදී කාම විතර්කයන්ගෙන් සිත මුදවාගෙන අකුසලයන්ගෙන් සිත ඉවත් කරගෙන තමන්ගේ සිත නිදහස් අකුසල ධර්මයන්ගෙන් හිත නිදහස් කර ගැනීම මූලික අවශ්‍යතාවයක් මූලික සුදුසුකමක් මේ ධාන සිතක් වැඩිම සඳහා ධාන සිතක් කියන එකේ තේරුම වඩන සිතක් මෙහෙවන සිතක් යොමු කරන සිතක් කියන එක. එතකොට එහෙම යෙදෙනකොට rapture and pleasure born of seclusion මේ සිතට මේ seclusion එක නිසා මේ නිදහස් වීම නිසා ඉවත් වීම නිසා එහෙම නැත්නම් බන්ධනයන්ගෙන් මිදීම නිසා ප්‍රීතිය සහ සුඛය ඒ සිතට එනවා. accompanied by directed thought and evaluation එතකොට එයාගේ සිතට බලපාන ලද විතර්ක හා විචාරයන් තමන්ගේ සිතට අරමුණු වෙන දේවල් හා ඒ අරමුණු ඔස්සේ සිත මෙහෙවන ආකාරය කියන දේවල් වලින් ඒ සිත මිදුනහම එතකොට දැන් මේ ධ්‍යාන පිළිබඳව අපි මීට කලිනුත් කතා කරලා තියෙනවා මම හිතන්නේ අවස්ථාවක දෙකක හෝ අනික වැඩසටහන් වලින් බෝධිමග්ග වැඩසටහන් වලින් කතා කරලා තියෙනවා. නමුත් මේක අපි නැවත නැවත අහුවට කමක් නැති එකක්. මොකද මේක දහමේ මිනිස් සිතක් පිරිසිදු වීම පිළිබඳව මිනිස් සිතක් නිදහස් වීම පිළිබඳව අතිශය වැදගත් ක්‍රියාවලියක් තමයි මේ ධ්‍යාන සම්බන්ධයෙන් සිදුවන ක්‍රියාවලියේදී ඉගැන්වෙන්නේ කියවෙන්නේ. ඒක යම් කිසි කෙනෙක් ඉතා මනවින් හොඳින් තේරුම් ගත්තොත් ඒ සිත පිරිසුදුභාවයට සැහැල්ලුභාවයට පත් කර ගැනීමට අවශ්‍ය වන මූලික ලක්ෂණ අපේ සිත්වල ඇති කරගන්න අපට පහසුවක් වෙනවා. මොකද මේ කාරණේ හුඟක් දෙනා බෞද්ධ අය පටලවාගෙන එහෙම නැත්නම් වැරදි ආකාරයෙන් තේරුම් ගන්නා ස්වභාවයකට පත් වෙලා තියෙනවා මේ ධ්‍යාන මාර්ගය හා ඒ සම්බන්ධ දේවල්. ඒවා සිතට වද දෙමින් බොහෝ විදිහට සිත හික්මවන්න උත්සාහ කරමින් බොහොම කරදරකාරී ගමනක් හැටි වශයෙන් හඳුනාගත්ත වැඩපිළිවෙලක් හැටියට තමයි මේ ධ්‍යාන මාර්ගය හා මේ සිත වැඩිම කියන එක හුඟක් දෙනා තේරුම් අරගෙන ඉන්නේ. මේක ලේසි පහසු දෙයක් කියන අර්ථයෙන් නෙමෙයි මේ කියන්නේ. නමුත් ඒක කවදාවත් කරන්න බැරි කරන්න ගිහිල්ලා හරියට කරදර වද වේදනා පීඩාවන් විඳින වෙහෙසකර අත්දැකීමක් හැටියට තමයි බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් හඳුනාගෙන තියෙන්නේ. නමුත් මේ ධ්‍යාන සම්බන්ධයෙන් කියවෙන සූත්‍ර දේශනා පරිශීලනය කරද්දී එහිදී ධ්‍යානගත සිතක ගමන එහි ක්‍රියාන්විතය ඒක ට්‍රෙන්ඩ් එක ඒක යෙදෙන ආකාරයක ඉන්වෝල්ව්මන්ට් එක කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණේ දකිනකොට ඒක එක්තරා විදිහක හරි ලස්සන ක්‍රියාමාර්ගයක් හැටියට සාමාන්‍ය සිතක මතු කරගෙන ඉදිරියට යන්න පුළුවන් අභ්‍යාස කරන්න පුළුවන් වැඩපිළිවෙලක් හැටියට තමයි ඒක තියෙන්නේ. සමහර කෙනෙක් ඒක කවදාවත් Tamanට අත්දකින්න බැරි තමන්ට ළඟා වෙන්න බැරි බොහෝ වෙහෙසකර වූ අත්දැකීම් හැටියට ඒක දකිනවා ඒ යම් යම් ප්‍රකාශන දේශනා ඉදිරිපත් කිරීම වල ස්වභාවයකට අනුව. ඒ නිසා මෙතෙන්දි මොකද්ද වෙන්නේ කියන එක යම් කිසි කෙනෙක් හොඳින් තේරුම් ගත්තොත් අවබෝධ කරගත්තොත් ඒක යම් යම් කරුණු පිළිබඳව තමන්ගේ සිත කුසලයන් ඔස්සේ කුසලමය ක්‍රියාකාරකම් ඔස්සේ සිත මෙහෙවන්න යොදවන්න පුළුවන්කම අපිට ලබා ගන්න පුළුවන් වෙන දෙයක් ඒක. ඒ නිසා එතෙන්දි මොකද මේ සිතට වෙන්නේ මොන හේතු සාධක පදනම් වෙලාද ඒ සිත ක්‍රියාත්මක වෙන්නේ කියන එක හඳුනා ගන්නටයි අපට අවශ්‍ය වෙන්නේ. ඒතර කාම විතර්කයන් බැහැර කරනවා කිව්වහම සිතේ තියෙන සියලුම කාම විතර්කයන් බැහැර වීම කියන අර්ථයෙන් නැහැ. එහෙම බැහැර වුණොත් එයා රහත් වෙනවා. එතකොට secluded from sensuality කියලා කිව්වහම අපි මේ කාම හා සම්බන්ධ
අපේ සිත ඇලෙන බැඳෙන දේවල් වලින් මිදුණා කියන අර්ථයෙන් මේක මහා විශාල මොකක් හරි වුණා කියන අර්ථයක් එන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම rahat වෙනවානේ. එතකොට නමුත් මෙතන තමාට අවහිර වෙන බාධා වෙන තමන් ඇලෙන බැඳෙන තමන්ගේ ලැබියාව කැමැත්ත මත අනවශ්‍ය විදිහට තමන් යෙදෙන දේවල් වලින් ඉවත් වීම seclusion එක කියලා කියන්නේ. එතකොට එහෙම ඒ වෙන ස්වභාවය යම්කිසි පැහැදීමකින් ශ්‍රද්ධාවකින් යුක්තව යෙදෙන කෙනෙකුට ඒක අත්දකින්න පුළුවන් වෙන එකක් ඒක. ඒ නිසා එතෙන්දී මොන සුදුසුකම්ද මේකට යෙදෙන්න ඕනේ ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන කාරණේ හඳුනා ගත්තාම එතෙන්දී යම් කිසි කෙනෙකුට මොකද්ද මෙතෙන්දී සිද්ධ වෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන්කම ඇති කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා අපි නැවත නැවතත් මේ ධ්‍යාන මාර්ගයේ මෙතෙන්දී සිද්ධ වෙන්නේ මොකද්ද මේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියලා කිව්වට මේවා මහා බල සම්පන්න එහෙම නැත්නම් අමුතු වර්ගයේ දේවල් ටිකක් තමයි මේ සිතට බලපාන්නේ. ඒවා ලබා ගන්න අපිට හැකියාවක් නැහැ. මේ හිමාලයේ ඉන්න තවුසන්ට හරි එහෙම නැත්නම් කැලේකට වෙලා කරන්න පුළුවන් වැඩක් විතරයි මේක. කොහොම කියන අදහස් සහිතව මේක අපේ හුඟක් දුරස් වෙච්ච වැඩක් හැටියට කෙනෙකුට හිතෙන්න තේරෙන්න පුළුවන්. ඒ නිසා මේක අපි හඳුනා ගන්න ඕනේ. මෙතෙන්දී සිද්ධ වෙන්නේ සිතකට සිද්ධ වෙන්නේ මොකද්ද? එතෙන්දී ඒ සිත ක්‍රියාත්මක වෙන්නේ කොයි විදිහටද කියන එක ස්ටෙප් බයි ස්ටෙප් අපි ක්‍රමක්‍රමයෙන් ඒක ඒ තත්ත්වය කරා යන ආකාරය පිළිබඳව මනවින් හිමින්සරේ හඳුනා ගන්න ඕන. එතකොට අපේ සිතක් කොයි විදිහටද ඒ කරා යොමු වෙන්නේ කියන එක හඳුනා ගන්න පුළුවන්කම අපිට ලැබෙනවා. දැන් අපිට වෙලා මදි වෙයි මේ ධ්‍යාන 4 පිළිබඳව කතා කරන්න. ඊළඟ සිකුරාදා අපි ඒ පිළිබඳව කතා කරන්න තියාගමු. මේ සූත්‍රය තව අපිට සතියක් කරන්න වෙනවා. එතකොට ඊට පස්සේ කරන්න අවශ්‍ය සූත්‍රයක් එහෙම තියෙනවා නම් ඔබ මට මතක් කරන්න මැසේජ් එකක් එවන්න හෝ කතා කරලා කියන්න. එහෙම සූත්‍රයක් පිළිබඳව කතා කරන්න තියෙනවා නම් නැත්නම් අපි ඊළඟට වෙන සූත්‍රයක් ගන්න. ඔබට අවශ්‍ය වෙන අතරින් කවුරු හෝ කෙනෙකුට අවශ්‍ය වෙන කැමති වෙන සූත්‍රයක් තියෙනවා නම් එහෙම මට ඒ පණිවිඩය දෙන්න. එතකොට මම මේ සූත්‍ර පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. කොතනින් කතා කළත් දහම නිසා අපිට කොතනින් කතා කළත් ප්‍රශ්නයක් නැහැ, ඒක ගැටලුවක් නැහැ. හැම තැනකම කවර තැන ස්පර්ශ කළත් මේ දහමේ ඒ තියෙන ලස්සන තියෙනවා. ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරිෝසాన කල්යාණ කිව්වේ ඒකනේ. ඒ නිසා කොතනින් අපි සාකච්ඡා කළත් ප්‍රශ්නයක් නැහැ. ඕනෑම සූත්‍රයක් අපිට කතා කරන්න පුළුවන්. අද දැන් අපේ කාල සීමාව අවසන් වෙනවා. ඔබට මුකුත් අහන්න කියන්න එහෙම තියෙනවා නම් අදහසක් කියන්න තියෙනවා නම් එහෙම විනාඩියක් දෙකක් තියෙනවා තව. හොඳයි. එහෙනම් අපි අවසන් කරමු. ලබන සතියේ නැවත හමු වෙමු එහෙනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති.